තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා ඔබට. අද දවසේ අපි සුපුරුදු හිතවත්කම ලෙන්ගත්කමත් එක්ක ඔබව මුණ ගැහෙනවා යාත්‍රා වැඩසටහන තුලින්. සෑම සොන්දා දවසකම රාත්‍රියේ මේ විදිහට දැන් අපි ඔබව මුණ ගැහිම පුරුද්දක් බවට පත් කරගෙන තිබෙනවා. මාසයක් දෙකක් නෙවෙයි අවුරුදු 2 3 4 අහු කරගෙන යන දීර්ඝ ගමනක් යාත්‍රා කියලා කියන්නේ. ඉතින් එවන් වූ සුවිශේෂී වැඩසටහන් මාලාවක් තුල අද දවසේත් අපි බලාපොරොත්තු වෙනවා ඔබට වටින ඔබේ ජීවිතයට වටින මුගක් දේවල් කතා බහ කරන්න. විශේෂයෙන්ම අපි වැඩසටහන ආරම්භයේදී අදත් සිහිපත් කරනවා අපිව නරඹන්නේ බෞද්ධයින් පමණක් නෙවෙයි විවිධ ආගම්වල විවිධ භක්තිකයන් විවිධ ජාතීන් බොහෝ පිරිසක් අපිව නරඹනවා. ඒත් එක්කම අපට වුන් කතා බහ කරනවා. විශේෂයෙන්ම ඔබේ සජීවී වැඩසටහන පවත්වන අවස්ථාවලදී දුරකථන ඇමතුම් හැමදාමත් ඔබෙන් ගලාගෙන එනවා. ඒ අය හරහාත් අපිට දැනෙනවා අපිත් එක්ක ඉන්න ප්‍රේක්ෂක පිරිස විවිධාකාරයි කියන වගේ. ඒක නිසාම අද දවසේත් ඒ හැමෝටම ගැළපෙන සුවිශේෂ කතා බහකට අපි ගමන් කරන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම සිහි කල්පනාවෙන් යුතුව වැඩ කටයුතු කරන්නට අවශ්‍ය වටපිටාව සකස් කරගන්නට, තමා තුලින් වර්ධනය කරගන්නට, සතිය පිහිටුවා ගැනීම හා සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරමින් අද දවසේ අපි කතා බහ ගෙනියන්න තමයි බලාපොරොත්තු වෙලා ඉන්නේ. එhmenan අපි ඊටමත් ගෞරවපූර්වකව නමස්කාරපූර්වකව අද දවසේ අපේ යාත්‍රා මැදිරියට වැඩමව වදාළ මහා සංඝරත්නය බොහොම ගෞරවපූර්වකව නමස්කාරපූර්වකව පිළිගන්න මා අවසර ප්‍රාර්ථනා කරනවා. මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය දෙකටන රජහේන ගුණසිරි සදහම් නිකේතනයේ කරු අධ්‍යක්ෂ දුරන්දර කඩුගන්නාව මුදලිවත්ත දීපාලෝක විහාරයේ විහාරාධිපති මේ වැඩසටහන් මාලාවේ ආරම්භක දිනේ පටන් අද දක්වාම වැඩසටහන් සියල්ලගේම පාහේ කිහිපයක් හැරෙන්නට සියල්ලගේම පාහේ උන්වහන්සේගේ වැඩමවීම හැමදාම සිද්ධ වෙනවා. අපි ඊටමත් ගෞරවපූර්වක නමස්කාරපූර්වක පිළිගන්නවා අපේ නෙළුවකන්දේ ඥානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හඳුරන්නේ. ඒ සමගම අපි ඊටමත් ගෞරවපූර්වකව අද දවසේදී අපේ වැඩසටහනට ආරාධනා ලබා දුන්නා. කොළඹ 10 ශ්‍රී වජිරශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානාධිපති අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශයේ අධ්‍යක්ෂ අවසරයි පූජ්‍ය වටිනා පහ සෝමානන්ද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේත් බොහොම ගෞරවයෙන් පිළිගන්න අපේ හඳුන්වන වැඩසටහන වෙනුවෙන්. ඒ සමගම අපි තාමත් ගෞරවපූර්වකව නමස්කාරපූර්වකව අපේ වැඩසටහනට ඇරයුම් ලබා දුන්නා. මීතිරිගල නිස්සරණ වනසේනාසනයේ උඩ ඊරියගම ධම්මජීව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේත් බොහොම ගෞරවයෙන් පිළිගන්න අපේ හඳුන්වන අපේ වැඩසටහන වෙනුවෙන්. අපේ හඳුරන්නේ සිත පිහිටුවා ගැනීම, සතිය පිහිටුවා ගැනීම, සිහි කල්පනාවෙන් යුතුව වැඩ කිරීම මේ කියන කාරණා විවිධ වචන වලින් අපි හැඳින්වුවත් අපි ඕනෑම අවස්ථාවකදී මනා සිහි බුද්ධියෙන් යුතුව කටයුතු කරන්න වටින කාරණා බොහොමයක් අද දවසේ වැඩසටහනේදී අපිට දැනේ කියලා අපි විශ්වාස කරනවා. ඔබ වහන්සේ බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ කාරණා යමක් පැහැදිලි කළ දෙමින් වැඩසටහන ආරම්භයක් ලබා ගන්න. අදත් මේ රාත්‍රියේ යාත්‍රා සමග එකතු වෙන හැම දිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. තරංග මහත්තයා අද මේ වගේ මාතෘකාවක් සාකච්ඡාවට බඳුන් කරන්න හේතු වෙලා තියෙන්නේ පිරිවෙන් ශේෂ්ත්‍රයේ පොඩි හාමුදුරන් වහන්සේලාගේ අධ්‍යාපන ක්‍රියාවලියට මේ සිත පිහිටුවා ගැනීම හා සම්බන්ධ කටයුත්ත බද්ධ කරලා තියෙන නිසා. ඒ නිසාම තමයි මේ පිරිවෙන් ශේෂ්ත්‍රයේ කටයුතු කරන ස්වාමීන් වහන්සේලා අද වැඩමගෙන තියෙන්නේ. ඉතින් මම ආරම්භයේදී කැමති භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපනය සම්බන්ධව කෙටියෙන් යමක් මතක් කරලා ඉන්න. මොකද ඒක එක කොටසක් නෙමේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනදී. භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ මේ මහා සමාජයෙන් වෙන් කරලා අරගෙන වෙනත්ම ගමන් මඟකට යොමු කරවීමට යොදාගත්ත කණ්ඩායමක්. සරලව කියන්න පුළුවන් ඒක තමයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර භික්ෂු භික්ෂුණී කියන කණ්ඩායම් දෙකට විශේෂතාවයක් ලැබුණෙත් ඒ නිසා. ඕනෑම අධ්‍යාපන ක්‍රියාවලියක් ගොඩනැගෙන්නේ තරංග මහත්තයා ඒ පුද්ගලයන් කෙබඳු තැනකට යොමු කළ යුතුද පත් කළ යුතුද කියන බලාපොරොත්තුව පරමාර්ථය මත. එතකොට බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුව තමයි සියලු දෙනාම මේ සසරින් එතර කරවීම.
ඒකට ගිහි පැවිදි ભેදයක් නැහැ. සත්වයා සසරින් එතර කරවීම නැත්නම් දුකින් නිදහස් කරවීම කියන එක තමයි මූලික අපේක්ෂාව. මේ මූලික අපේක්ෂාව වටා තමයි ගොනු වෙන්නේ තථාගතයන් වහන්සේගේ මඟ පෙන්වීම, ඉගැන්වීම, අවවාද අනුශාසන අපි කියන්නේ බුදුබණ කියලා. ওই ටික ගොනු වෙන්නේ. එතෙන්දී වර්ධාන වචන දෙකක් බුදුහාමුදුරන් වහන්සේ පාවිච්චි කරනවා. බ්‍රහ්මචාරී සහ බ්‍රහ්මචාරී නොවන කියලා. එතකොට ගිහි අය ගත්තාම මේගොල්ලන්ට තියෙන්නේ බ්‍රහ්මචාරී පටිපදාව. මේ බ්‍රහ්මචාරී පටිපදාවක් තියෙන්නේ. ඒක සූත්‍රවල තියෙන්නේ කාමභෝගී කියලා. හැබැයි භික්ෂු භික්ෂුණී කියන දෙපාර්ශ්වයට තියෙන්නේ බ්‍රහ්මචාරී පටිපදාවක්. එතකොට මේක ගමන් මාර්ග දෙකක්. එකම තැනට යන්න යොදාගත්ත ගමන් මාර්ග දෙකක්. මේක තමයි අපි මූලිකවම තේරුම් ගත යුත්තේ කියලා මම කල්පනා කරන්නේ. ඒ අනුව තමයි භික්ෂු භික්ෂුණී කියන කණ්ඩායම් දෙකට විශේෂිත වෙච්ච අනන්‍ය වෙච්ච ක්‍රමවේදයක් තියෙනවා. මේ ගමන් මගේ නිෂ්ඨාව කරා ගමන් කිරීමේදී ඔවුන් තුල බාහිර වශයෙන් ඇති විය යුතු වෙනස්කම්, ඒ වගේම අභ්‍යන්තරික වශයෙන් ඇති යුතු වෙනස්කම් පිළිබඳව අපි මේ දැන් මේ මාතෘකාවට පාදක කරගන්න කොටස ගත්තාම සතිය පිහිටුවා ගැනීම කියන එක එන්නේ අන්න එතෙන්දී. ඒ කියන්නේ අභ්‍යන්තරික වශයෙන් පුද්ගලයා තුළ ඇති කළ යුතු, ඇති කරගත යුතු වෙනස්කමක එක කොටසක්. ගිහි අයට කාමභෝගීන්ට වෙනම බුදුහාමුදුරන් වහන්සේ පටිපදාවක් දේශනා කළා. ඒකට කියන්නේ ගෘහස්ත ප්‍රතිපදාව කියලා. ඒ නිසා මේ පිරිවෙන් අධ්‍යාපනය කියලා අපි අද කතා කරන ස්වාමින් වහන්සේලා සඳහා තිබුණු සහ පිටුවාගෙන දැනට අපි තියෙන ආයතනික ව්‍යුහය ගත්තාම අපේ රටේ අය ඒක හඳුන්වන්නේ බෞද්ධ අධ්‍යාපනික ආයතන කියලා. පිරිවන කියන ආයතනයටත් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා තරංග මහත්තයා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේමත් මේ වචනේ සඳහන් වෙලා තියෙන බව තියෙනවා. මේ මම අතේ තියෙනවා මේ චුල්ලවග්ගපාළියේ සේනාසනක්ඛන්දේ තියෙන සඳහනක්. ඒකේ සටහන් වෙනවා අනුජානාමි භික්ඛවේ පරිවේනග්ගේන ගාහාපේතුම් කියලා. පරිවේනග්ගේන කියලා කියන්නේ ওই පිරිවෙන කියන එක තමයි. ඊළඟට විමත විනෝදිනී ටීකාවේ තියෙනවා අත්තනෝ පරිවේනන්ති ඉමිනාපි තස්සේව පුද්ගලිකං සේනාසනං උත්තං කියලා. මම ඒ පුටන දෙක ගත්තේ මුල්ම කාලේ පිරිවෙන කියන වචනෙන් හඳුන්වලා තියෙන්නේ කුටිය, ආරාමය, සෙනසුන සඳහා තමයි භාවිත කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි අර පරිවහන කරන තැන ධර්මය සාකච්ඡා කරන, අධ්‍යයනය කරන, ඉගෙනීම සහ ඉගැන්වීම කියන කටයුතු දෙක කෙරෙන, කටපාඩම් කරන තැන පිරිවෙන බවට පත් වුණා. ඔහොම ක්‍රමික විකාශනයකට පත් වෙලා තමයි අද ස්වාමීන් වහන්සේලාගේ විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපන ආයතනයේ එක ප්‍රධාන අධ්‍යාපන ආයතනයෙන් බවට මේ පිරිවෙන පත් වෙලා තියෙන්නේ. ඉතින් අපි අර මාතෘකා දෙකම අරගෙන ඉදිරියට තව ටිකක් කතා කරමු. ඔබ වහන්සේ තමත් හොඳ ප්‍රවේශයක් අපිට ලබා දෙනවා. සතිය පිහිටුවීම හා සම්බන්ධව කතා කරනකොට අද දවසේ ඒහා බැඳිලා තියෙන අනිත් තේමාව බවට පත් වෙන්නේ උන්වහන්සේ දේශනා කළා වගේම පිරිවෙන අධ්‍යාපනය කියන කාරණාව. ඒත් ආරම්භය පිළිබඳවත් ඔබ වහන්සේ යම් පැහැදිලි කිරීමක් කරනකොට දැන් මේ පිරිවෙන අධ්‍යාපනය හා එහි තියෙන විශේෂතාවයන් වර්තමාන සමාජය තුළ අපි දැනගන්න ඕන කාරණා බොහොමයක් දැනගන්න වටිනාම ඒ සඳහා සුදුසුම ගෞරවනීය ස්වාමින් වහන්සේ අපිත් සමග වැඩ ඉන්නවා මේ මොහොතේ මැදිරිය තුල. ඒ ඔබට මම මුලින්ම හඳුන්වා දුන්න අධ්‍යාපන අමාත්‍යාංශ පිරිවෙන අංශයේ අධ්‍යක්ෂ ගෞරවනීය ස්වාමින් වහන්සේ වන වටිනා පහ සෝමානන්ද අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම කැමතියි ඔබ වහන්සේටත් යම් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න නැතුව අපේ වැඩසටහනට ඔබ වහන්සේගේ පාර්ශවයෙන් ලබා ගන්න පුළුවන් හොඳම ආරම්භය ලබා ගත්තොත් මේ වෙලාවේ හරි වටේ. අද මේ යාත්‍රා වැඩසටහන තුලදී මේ සතිය පිහිටවීම සම්බන්ධයෙන් පිරිවෙන් අධ්‍යාපනය කොයි ආකාරයෙන්ද මේකට බද්ධ වෙන්නේ කියන එක පිළිබඳව අපේ තරංග මහත්තයා
සාකච්ඡා කරන අවස්ථාවේදී අපේ නෙළුවන් කන්දේ නායක හඳුරු මතක් කළා පිරිවෙන බුදුහාඳුරන්ගේ කාලේ ඊට පස්සේ මේ වචනය අන්තර්ගත වෙලා තිබුණු බව. ඒ පිරිවෙන කියලා ඉවරලා ඒ කාලේ හැඳින්වුවේ පන්සල කියන එක ආරාමය. ඒ තුල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිසම අධ්‍යාපනය ලැබලා තියෙනවා ඒ ස්ථානවල. ඒත් ඊට පස්සේ තමයි මේ ක්‍රමිකව භික්ෂුන් වහන්සේලා අතර වෙනම මේ භික්ෂු අධ්‍යාපනය ඇති වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අපේ අසරණ සරණ වැලිවිට සර්ණංකර නායක හඳුරෝ මුල් වෙලා තමයි ඔය ගම්පොළ නියමකන්ද කියන ප්‍රදේශයේ ඒ කාලේ පාලි භාෂාව ඉගෙන ගන්න ශාස්ත්‍ර ශාලාවක් හදලා ඒ තුලින් තමයි මේ අධ්‍යාපනය නැවත ආරම්භ වීම සඳහා මුල පුරලා තියෙන්නේ. ඊට පස්සේ ඒ ස්ථානයෙන් ඇතිවෙච්ච ඒ తত্ত্বය අපේ කෑරගල පද්මාවතී පිරිවෙන, වීදාගම පිරිවෙන ආදි වශයෙන් ඒ පිරිවෙන කීපයක මේ අධ්‍යාපන කටයුතු පුළුල් වෙලා ඊට පස්සේ තමයි ඔය රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන තුල ඒ කටයුතු ආරම්භ වෙලා ඊට පස්සේ විද්‍යෝදය විද්‍යාලංකාර කියන මේ පිරිවෙන් ආරම්භ වෙලා ඊට පස්සේ දැන් ලංකාවේ තියෙනවා පිරිවෙන් 825ක් පමණ. ඒ පිරිවෙන් අධ්‍යාපනය 1979 අංක 64 දරන පනතට අනුව තමයි මේ අධ්‍යාපන ක්‍රමය මේ දක්වා ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒ තුල තියෙනවා මූලික පිරිවෙන කියලා පිරිවෙනක්. ඒ මූලික පිරිවෙන කියලා කියන්නේ අපේ පොඩි හාමුදුරන් වහන්සේලා එක වසරේ ඉඳලා 5 වසර දක්වා සාමාන්‍යයෙන් පාසලේ ගත්තයන් පස්සේ 6 වසරේ ඉඳලා 11 වසර දක්වා කියන පන්ති අප වෙනම විෂය මාලාවක් තියෙනවා. ඒ මූලික පිරිවෙන අවසාන විභාගය කියලා විභාගයක් විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වනවා. ඉතින් මේ විභාගය අප සාමාන්‍ය පෙළ විභාගයට සමාන විභාගයක්. ඊට පස්සේ තියෙන මහ පිරිවෙන. මහ පිරිවෙන කියලා කියන්නේ අර මූලික පිරිවෙනේ දෙන අධ්‍යාපනයත් ලබා දෙනවා. ඊළඟට ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍යම අවසාන කියන මේ විභාග වලට යොමු කරනවා. ඒ වගේම අපස උසස් පෙළ විභාග වලට ශිෂ්‍ය යොමු කරනවා මහ පිරිවෙන තුල. ඊළඟට විද්‍යායතන පිරිවෙන කියලා තව කොටසක් තියෙනවා. ඒ විද්‍යායතන පිරිවෙන තුල තියෙන පාසල් අධ්‍යාපනයේට සමගාමී අධ්‍යාපනයක් පාසලේ 6 වසරේ ඉඳලා 13 වසර දක්වා ලබා දෙන අධ්‍යාපනය විද්‍යායතන පිරිවෙන තුල තියෙනවා. ඊට අමතරව ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍යම අවසාන කියන මේ පන්ති වල ඉගෙනීම් කටයුතු සිද්ධ කරනවා. එතකොට මේ ශිෂ්‍යයන් ඇතුළත් වීමේදී පැවිදි ශිෂ්‍යයන් පමණක් නෙමෙයි මේ පිළිබඳ උනන්දුවක් දක්වන ගිහි ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබා දෙන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. මූලික පිරිවෙන තුලත් මහ පිරිවෙන තුලත් විද්‍යායතන පිරිවෙන තුලත්. ඒතර මේතක් වෙනකන් අපේ බෞද්ධ සීල මාතා අයට අධ්‍යාපනය ලබා දීමට අවස්ථාවක් නොතිබුණ නිසා ඒ අයටත් අවස්ථාවක් සලසලා දීලා තියෙනවා. දැන් බෞද්ධ සීල මාතා අධ්‍යාපන ආයතන 12ක් පමණ තියෙනවා. ඒ ආයතනවල ඒ සීල මාතාවන්ට අධ්‍යාපනය ලබා දෙනවා. ඒ වගේම ගිහි ගැහැණු දරුවන්ටත් අධ්‍යාපනය ලබා ගන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒතර මේ පිරිවෙන් අධ්‍යාපනය තුලදී අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම විනයගරුක භික්ෂු සමාජයක් බිහි කර ගැනීම සඳහා මූලික අඩිතාලම මේ පිරිවෙන් අධ්‍යාපනය තුලින් ලබා දෙන්නට. ඒ පිරිවෙන් අධ්‍යාපනය තුළ භික්ෂුන් වහන්සේලාට පමණක් නෙමෙයි මේ පිළිබඳ උනන්දුවක් දක්වන ගිහි දරුවන්ටත් මේ පිරිවෙන් අධ්‍යාපනය තුළ ඒ අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒ අධ්‍යාපනය ලබා ගැනීමේදී බෞද්ධයට පමණක් නෙමෙයි අනිකුත් ආගම් අදහන ඒ ගිහි දරුවෝ පවා මේ පිරිවෙන් වල අධ්‍යාපනය ලබනවා. ඒ නිසා සීමාවක් කරලා නැහැ කාටවත්. අවසරයි අපේ හොඳනේ. එතකොට වෙනත් ආගමික පිරිස් මේ වෙනකොටත් අධ්‍යාපන ලැබෙමින් ඉන්නවද? අධ්‍යාපනය ලබනවා. දමිළ දරුවන් ඉන්නවා, මුස්ලිම් දරුවන් ඉන්නවා. මේ පිරිවෙන් වල අධ්‍යාපනය ලබනවා ඒ දරුවන්.
ඒතර ඒ අය ඒ පිරිවෙන තුල අධ්‍යාපනය ලැබීම කටයුතු කරනු ලබනවා. ඉතින් අපි විෂය මාලාව ගත්තන් පස්සේ මේ අර මූලික පිරිවෙන් වල තියෙන විෂය මාලාව අපි වෙනත් විෂය මාලාවක් තියෙන්නේ. ඉතින් ඊට අමතරව ඒ විෂය මාලාවට අමතරව අපේ ශිෂ්‍යයන්ට ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට දෛනික දිනචරියාවක් තියෙනවා. ඒ පාන්දර 5 ඉඳලා රාත්‍රී 10 දක්වා මොකද පිරිවෙන් සමහර පිරිවෙන් උදේ කාලේ පවත්වනවා, සමහර පිරිවෙන් හවස් කාලේ පවත්වනවා. එතකොට ඊට අමතරව මේ උදේ ඉඳලා රාත්‍රිය දක්වාම දෛනික දිනචරියාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අර පාසල් අධ්‍යාපනයට වඩා ලොකු වෙනස් වැඩපිළිවෙලක් යටතේ තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. ඒතර ඒ තුල අපි විශේෂයෙන්ම මේ අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලාට මෙන්ම දරුවන්ට විනයක් ඇති කිරීම සඳහා විනයගරුක සමාජයක් ඇති කිරීම සඳහා තමයි මේ අවස්ථාව සලසලා දීලා තියෙන්නේ. දැන් අපි මෑතක ඉඳලා පිරිවෙන් වල උගන්වන ගුරුවරුන්ට ඒ ගුරුවරුන්ට මේ සතිය පිළිබඳව අධ්‍යයනයක් ලබා දෙන්න අපි දවස් 7ක වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. අපි මීත්‍රිගල ආරණ්‍ය සේනාසනය තුල අපේ උඩ ඊරිගම ධම්මජීව අපේ හාමුදුරන් වහන්සේගේ මූලිකත්වයේ යටතේ මේ ගුරුවරු අපි 7500ක් වමන පිරිසක් ඉන්නවා. ඒ අයට මේ සතිය පිළිබඳව අවබෝධයක් ලබා දීලා. ඒතර කොහොමද අපි පිරිවෙන තුල සතියෙන් යුක්තව වැඩ කරන්නේ? ඒ හැම කාර්යයකදීම අපිට සතිය මුල් වෙන ආකාරය පිළිබඳව දැනුවත් කිරීම වැඩසටහන් සිද්ධ කරලා ඒ තුලට අපේ ශිෂ්‍යයන් නොමග යන ශිෂ්‍යයන් සුමගට ගැනීම සඳහා අපි යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර දැන් අපි දන්නවා සමහර අවස්ථාවන් වලදී අපේ තරුණ භික්ෂුන් වහන්සේලා විවිධ ආකාරයට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අය නොඑක් අපි ගිහි සමාජයෙන් සමගම කටයුතු කරන අවස්ථාවන් වලදී අපට දකින්න නොලැබෙන අශෝභන තත්ත්වයන් තියෙනවා. ඉතින් ඒ තත්ත්වයන් අපි ඉදිරියේදී අවම කරගෙන කටයුතු කරන්නට ඒ අයට හොඳ හික්මීමක් ලබා දෙන්න. දැන් විභාගයක් අවසන් වුණාට පස්සේ මූලික පිරිවෙන් අවසාන විභාගය අවසන් වුණාට පස්සේ අපට 3500ක් වගේ පිරිසක් ඉදිරිපත් වෙනවා. ඒ සියලු දෙනාට මේ ආකල්පමය පුහුණුවක් ලබා දීලා සතිය පිටවන ආකාරය පිළිබඳව ඒ අයට පැහැදිලි කිරීමක් කරලා ඒතර මේ ශිෂ්‍යෝ හොඳ මාර්ගයට යොමු කරන්න තමයි අපේ වැඩපිළිවෙල ඉදිරිය තුලදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා අපිට විවිධ අයගේ සහාය ලබාගෙන අපේ ආණ්ඩුවේ කාර්යයක් හැටියට නෙමෙයි, අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යයක් හැටියට නෙමෙයි, විවිධ පුජ්‍යලයන්ගේ සහාය ලබාගෙන තමයි මේ වැඩසටහන අපි සිද්ධ කරන්නේ. අද මේ වෙනකොට මම හිතනවා විශාල වැඩ කොටසක් ඒ පුජ්‍යල සම්පත්දායකත්වයේ යටතේ සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ තුලින් අපි ඉදිරියට තව ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මේ පිරිවෙන් අධ්‍යාපනයේ තුල ඉගෙන ගන්න භික්ෂුන් වහන්සේලා විනයගරුක භික්ෂුන් වහන්සේලා බවට පරිවර්තනය කරනවා වගේම අපි ගිහි ශිෂ්‍යෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ගිහි ශිෂ්‍යෝම 35000ක් පමණ පිරිසක් අධ්‍යාපනය ලබනවා. වැඩි වශයෙන් අධ්‍යාපනය ලබන්නේ විද්‍යායතන පිරිවෙන් වල. ඒතර ඒ අයට අවශ්‍ය කරන ඒ පහසුකම් සෞන්දර්ය පහසුකම් ගත්තන් පස්සේ සෞන්දර්ය පහසුකම් ලබා දීලා ක්‍රීඩා කරන අයට ක්‍රීඩා පහසුකම් ලබා දීලා ඒ විදිහට ඒ අයගේ තත්ත්වයක් ඉහළ නංගන අද පාසල් අභිබවලා පිරිවෙන් ශිෂ්‍යයෝ ඉදිරියට යනවා. සෞන්දර්යංශය ගත්තන් පස්සේ චිත්‍ර නර්තන ඒ වගේම සංගීතය ඒ වගේ විවිධ දේවල් ඔස්සේ අපේ ශිෂ්‍යයෝ ඉදිරියට ගිහිලා තියෙනවා. ඒ නිසා අපි දැන් බලාපොරොත්තු වන හැම මාසයකම සංස්කෘතික වැඩසටහන අපේ බීකී යන සංස්කෘතික ශිල්පීන්ගේ සහාය අරගෙන දැන් පහුගිය දවස්වල අපි සිද්ධ කළා එක වැඩසටහනක් බලි ශාන්ති කර්මය. කවුරු සමහර අය ජීවිතේ දැකලා නැහැ. ඊළඟට අපි සොකරි වැඩසටහන සිද්ධ කළා. උසස් පෙළ මේ විද්‍යායතන පිරිවෙන් වල අධ්‍යාපනය ලබන දරුවන් ගුරුවරුන් සම්බන්ධ කරලා අපි ඒ විදිහේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා. ඊළඟට දැන් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ජූනි මාසේ 11 වෙනිදා අනුරාධපුරයේ රුවන්වැලි සෑය ළඟ පෝය හේවිසි වැඩසටහනක් සිද්ධ කරන්න 11 වෙනිදා රාත්‍රියේ ඉඳලා පහන් වනතුරු
අපි කණ්ඩායම 600ක් විතර සම්බන්ධ කරලා විද්‍යායතන පිරිවෙන් 65ක් තියෙනවා. ඒ 65 සම්බන්ධ කරලා ඒ වගේ මේ හැම ශ්‍රේෂ්ඨයක්ම වික්ෂුන් වහන්සේලාට පමණක් නෙමෙයි ගිහි ශිෂ්‍යයන්ටත් ඒ අධ්‍යාපනය තුල එයාගේ හැකියාවන් දක්ෂතාවයන් වර්ධනය කරන්න යම් යම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ඊළඟට මේ පොඩි හාමුදුරන් වහන්සේලාට ධර්ම දේශනාවන් පිළිබඳව පුහුණුවක් ලබා දෙන්න අපි වැඩපිළිවෙල දැන් මේ මාසේ 12 වෙනිදා ඉඳලා 50 දෙනෙක්ගෙන් යුක්ත කණ්ඩායමක් අපි අරගෙන පැය 120ක කාල පරිච්ඡේදයක් තුළ එයාට විද්‍යුත් නාලිකාවක් තුළ කොහොමද ධර්ම දේශනා පවත්වන ආකාරය පිළිබඳව දැනුමක් ලබා දෙන්න. ඒතර මේදී විවිධ වැඩසටහන් ගණනාවක් අපි මේ තුළ සිද්ධ කරනවා. ඉදිරියට අපි කතා කරමු අපේ හඳුනන තවත් ඉදිරි අවස්ථාවලදී. දැන් මේ සියලු කාරණාත් එක්ක අපේ හඳුනන දැන් පැහැදිලි කරා ඒ දේශනාව තුලත් විශේෂයෙන්ම සතිය පිහිටුවීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමට අපේ ගෞරවනීය උඩහිරේගම ධම්මජීව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මූලික වෙලා ඒ කටයුතු සිදු කරනවා කියන එක. ඒ නිසා අද දවසේදී යාත්‍රා තුලදී මේ කතා බහට උන්වහන්සේගේ වැඩමීම මත ඉතාමත් වටිනවා. ඒ නිසා මම ඔබ වහන්සේගෙන් කැමති මේ කාරණාවම ටිකක් ඉදිරියට යමින් වැඩසටහනටත් ඔබ වහන්සේගේ පැත්තෙන් යම් ආරම්භයක් ලබා ගන්නවා නම් හරි වටිනවා මේ වෙලාවේදී. මතක් කරන්න තියෙන්නේ අපේ ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා දෙනමම අධ්‍යාපන ශාස්ත්‍රය පිරිවෙන් අධ්‍යාපනය කියන පැතිවල රජයේ විශේෂඥවරු දැනුමුතු යතිම් බණ්ඩෝට මට ගොඩාක් අඩුයි අත්දැකීම්. මට අධ්‍යාපනයේ පැත්තේ අධ්‍යාපනඥයෙකුත් නෙවෙයි මම පිරිවෙන් අධ්‍යාපනය ලැබලත් නැහැ. ඉතින් ඒ දේ කරගෙන යනකොට මේ ස්වාමීන් වහන්සේලාගේ අනුදැනුමකින් තොරව මම මේ සතිය පිහිටීමේ පුද්ගලිකවත් කරලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍ර විවිධ අංශවල පටන් ගත්තා. පටන් ගන්නකොට අපිට තිබුණ ලොකුම ප්‍රශ්නේ තමයි මේකට ආචාර විද්‍යාත්මකව අපිට අයිතියක් නැහැ. පන්ති කාමරයක ළමයෙකුට හෝ පොඩි ස්වාමීන් වහන්සේ නමක් ළඟට යන්න. ඉතින් ඒකට එවකට පැමිණිච්ච රජයේ හැටියට අපි අධ්‍යාපන ඇමතිතුමාට සහ ජනාධිපතිතුමාට මතක් කරා. මතක් කරපුවම අපිට ලිඛිතව කරගෙන යන්න අවසර දුන්නා. කරගෙන යනකොට අපි ඇත්තටම මේ සත්‍ය පිළිබඳව කතා කරනවා නම් මුලින්ම කෙරුවේ සාමාන්‍ය පාසල් වලට. එහෙම කරගෙන යන වෙලාවේදී අර ප්‍රශ්නේ අපිට දිගටම ආවා. අපිට සදාචාරාත්මක හැකියාවක් නැහැ ළමයා ගාවට යන්න. ඉතින් අපි හැම වෙලාවෙම වැඩසටහන් ක්‍රියාත්මක කළේ ආරාධනාවක් ලැබුණාට පස්සේ විතරයි. ඉතින් එහෙම අපි කරගෙන යනකොට නම වශයෙන් කියනවා නම් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ආගමික සහ සාරධර්මාංශය තමයි අපිට ගොඩක් සමීපව වැඩ කරේ. ඉතින් ඒක වැඩ කරගෙන යනකොට අපිට පුළුවන් වුණා ලංකා රජයේ තියෙන ජාතික පාසල් වලට මේක අඳුරලා දෙන්න. ඉතින් ඒ වගේ අපි ඉස්සල්ලාම අඳුරලා දුන්නේ ඇත්තටම ගුරුවරුන්ට ප්‍රධානාචාර්යවරුන්ට ඉදෙන්දී ඒ සාරධර්ම සහ ආගමික අංශයේ නිමල් ධර්මසිරි මහත්තයා අධ්‍යක්ෂකතුමා අපිට අවස්ථාවක් ලැබලා දුන්නා ලංකාවේ ඉන්න පිටුවින් අධ්‍යක්ෂකවරු සියලුම දෙනා එක තැනට එකතු කරලා ඒවකට හිටිය අපේ වටනා කරුකටයුතු ස්වාමීන් වහන්සේ වෙනුවට නාබිරිත්තන් කඩවර ඥානවර්ධන ස්වාමීන් වහන්සේ අපි වැඩසටහනක් කරා. එතකොට තමයි අපි අන්තං හරි සතිපාසල පැත්තෙන් මේ පිටුවින් අධ්‍යාපනය ගැන කතා කරේ. ඊට පස්සේ ඒක ඉතින් කාලයක් දිගටම කරගෙන යන්න බැරි වුණා. බැරි වෙච්ච වෙලාවේදී මේ අපේ වටිනපාල ස්වාමීන් වහන්සේ යටතේ සේවය කරන සහකාර අධ්‍යක්ෂක ස්වාමීන් වහන්සේ නමක් මේකට උනන්දුව දැක්වුවා. දක්වලා අපි ඒ ස්වාමීන් වහන්සේට තියෙනවානේ නිල බලයක්. ඒ නිල බලය යන කරගෙන යනකොට වටිනා මගේ ජීවිතේට වටිනා වැදගත් ස්වාමීන් වහන්සේ නමක් විදිහට වටිනපාල ස්වාමීන් වහන්සේ හම්බුණා. ඒ සාංශයට රජයේ පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම සත්‍ය පිළිබඳවත් ලොකු අනුග්‍රහයක් අපිට දක්වලා තියෙනවා. දවසක් මේ ස්වාමීන් වහන්සේ අපේ මීතිකල අරණිසේනාසෙන්ට වැඩම කළා. ඒ වගේ අපි පිරිවෙන් අධ්‍යාපනය කරන ලබලා දෙන ගුරු භික්ෂුන් වහන්සේලාගේ වැඩසටහනකට. ආපෙලාදී මම ස්වාමීන්ට වන්දනා කරලා මතක් කරා ස්වාමීන් වහන්සේ අපි මේ වැඩසටහන නිස්සරණ වණේ කරන්නේ 100 දෙනෙකුට දවස් 10ක වැඩසටහනක් නිවාසිකව කරනවා. විශාල පිරිසක් වැඩ ගන්න වැඩිම ප්‍රදේශීය කාන්තාපක්ෂේ. මේකේ අපි මෑණිවරු ස්වාමීන් වහන්සේලා කීපදෙනාකට ආරාධනා කරාට අපිට ඉතර ප්‍රවිෂ්ටයක් ලැබුණේ නැහැ. ඒතකොට මේ යන විදිහේ සහකාර අධ්‍යක්ෂකතුමා යටතේ ඒ ස්වාමීන් වහන්සේ අරත වැඩ කරනකොට වටනවාස වහන්සේ වැඩම කරපුවාම මම මේ ස්වාමීන්ට වන්දනා කළා කිව්වා ඊට පස්සේ අපේ නිස්සරණ වණය
භාවනා මධ්‍යස්ථානයේ සම්පූර්ණ ගිහි පැවිදි පක්ෂය සඳහා වෙන් කරන්න අපි කැමති කියලා. ඇත්තට මේකට මේ නිසා ලොකු අනුග්‍රහයක් දක්වනවා. ඉතින් විනාඩි 5කට ඉන්නම් කියලා ඇවිල්ලා සාංශේ පැයක් විතර වැඩ හිටියා. වැඩ ඉඳලා ප්‍රකාශයක් කරා අපිට මේක ලොකු දෙයක් නිසන වනත් එක්ක සම්බන්ධ වෙලා කරගෙන යන වැඩ පිළිවෙල කියලා. එදා මෙදා තුර අවුරුදු 1කමාරක් දෙකක් විතර ඇත්තටම පිරිවෙන් ශාස්ත්‍රයේ සෑහෙන දුරට මේ සතිය පිහිටීම කියන වැඩපිළිවෙලට අපිට ඉදිරියට යන්න පුළුවන් වුණා. එතනදී ආරම්භයේදී වැඩසටහනේ මතක් කරා මේ සිත පිහිටවීම සහ සතිය පිහිටවීම කියලා. ඇත්තටම සිත කියලා කියන්නේ අපේ නාම ධර්මයක් හිතේ අපේ හිත ඒක චෛතසිකයක් තමයි සතිය කියන්නේ. ඒතර සිත පිහිටවීම සහ සතිය පිහිටවීම කියනකොට තමහරු සතිය සහ සමාධිය දෙක ටිකක් පටලවා ගන්නවා. ඒක දිග්ගටෝම අපිට අත්දකින්න පුළුවන් වෙච්ච එකක්. ඉතින් ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන තුලින් මේ සතිය පිහිටවීම කියන මාතෘකාවට එහෙම නැත්නම් මේ පිරිවෙන් අධ්‍යාපනය සඳහා සතිය පිහිටවීම කියන මාතෘකාවට යනකොට මේක කොහොමද අන්‍යාගමිකයන්ට අනිකුත් මිනිස්සුන්ට බලපාන්නේ කියලා. එතනදී මම අපේ වටනපා ස්වාමීන් වහන්සේ කටහඬ හුඟන් දෙකින් ඉන්නකොට වැදගත් අංක දෙකක් සඳහන් වුණා. දැනටමත් මේ පිරිවෙන් අධ්‍යාපනයේ අර්ථේ සීල මාතා ව්‍යාපාරය තියෙන කියන්නේ කාන්තාපක්ෂයට යම් ප්‍රමාණික ප්‍රවිෂ්ටක් තියෙනවා. ඒ වගේම අන්‍යාගමික ඇත්තන්ට මේක තුල ඉඩක් තියෙනවා කියන එක මහත්මයා මාපු ප්‍රශ්නෙම්ම ස්වාමීන් වහන්සේ කුළු ගන්නලා පෙන්නවා. ඒකත් මට ලොකු සතුටක්. ගොඩක් දෙයක් මම ඉගෙන ගත්ත දෙයක්. ඉතින් මම මේ කෙටි මතක් කිරීම කරන එක સમાપ્ત කරන්න කැමති මෙන්න මෙහෙම. අධ්‍යාපන ශාස්ත්‍රය තුල සතිපාසල අපි අඳුනගත්ත කොටස් පහක් තියෙනවා. ළමාවිය සංවර්ධනය. අපි කියන්නේ මොන්ටිසෝරි පැත්ත. ඊට පස්සේ පාසල් පද්ධතිය. ඊට පස්සේ පිරිවෙන්. ඊට පස්සේ දහම් පාසල්. ඊට පස්සේ උසස් අධ්‍යාපනය කියන එකේ. ඉතින් ඒකෙදී ළමාවිය සංවර්ධනය අපි සතිපාසල පැත්තෙන් මේ මොන්ටිසෝරි වැඩසටහනත් එක්ක ගොඩක් සමීපවරයක් දකින්න. ඒ වගේම පාසල් පද්ධතිය සහ පිරිවෙන් පද්ධතිය සංසන්දනය කෙරුවොත් ওই වචනේ අපේ වටනපා ස්වාංශික වචනේ ඔයිට කලිමුත් අපිට ඇහෙන්න ලැබිලා තියෙනවා. ඉස්කෝලේ ඉගෙන ගන්න දරුවත් පිරිවෙන් ඉගෙන ගන්න දරුවත් අතර ගුණාත්මක වෙනසක් තියෙනවා කියලා. දකින්න මේ ස්වාංශේ වග බලා ගන්න. ඉතින් මේකට කොහොමද සතිය බලපාන්නේ? ඒ වගේම මම දහම් පාසලේ ඉගෙන ගත්ත දරුවෙක්. මම කොහොමද දහම් පාසලට ණය ගෙවන්නේ? සතිපාසල හරහා. ඊට පස්සේ මම විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා තියෙනවා පශ්චාත් උපාධි කරලා තියෙනවා. ඒ කරන වෙලාවල් වල කවදාකවත් අහන්න ලැබිච්ච නැති මාතෘකාවක් තමයි සතිය. අපි කොහොමද මේක ජාතික මට්ටමේ මේ පාසල් පද්ධතියෙන් පටන් අරගෙන අධ්‍යාපන දෙපාර්තමේන්තුව, අධිකරණ දෙපාර්තමේන්තුව ආදී සමස්ත ලංකාවට මේක ලබා දීමේදී අපි කොහොමද අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහ පිරිවෙන් අධ්‍යාපනාන්තයෙන් අපි කොහොමද මුල පුරන්නේ? ඊට පස්සේ මගේ හීනයක් තියෙනවා මේ සතිය පිළිබඳව අද පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ එක්සත් ජාතීන්ගේ සංගමයේ විවස්ථාවල මේ එකට ලැබෙන සංවර්ධනය සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියලා කියන්නේ. එක දිගට පවතින සංවර්ධනයක් වෙන්න නම් සහගුණ තියෙන්න ඕනේ. ඒකේ ඒගොල්ලෝ ලස්සනට නිර්වචනය කරලා තිනවා සතිය කියන වචෙන් නැතුව. ඉතින් අපිට ආසාවක් තියෙනවා ලංකාව තුල මේ සතිය සතිපාසල මේ විදිහට පිහිටවලා මේ ගරු කටයුතු නැත්නම් වැඩේට ගැලපෙන කෙනෙක් ලව්වා ලංකාවෙන් ජාත්‍යන්තරයට එහෙම නැත්නම් සමස්ත මානව වර්ගයාට මේ සතිය හඳුන්වා දෙන්න බුදුරජාණන් වහන්සේ ඉගැන්වීමක් වශයෙන් අරගෙන නමුත් මානවයට ගැලපෙන විදිහට ඉදිරිපත් කරන්න ඒකේ එක පියවරක් වශයෙන් තමයි මම තීන්දුව කෙරුවේ මේ වගේ වැඩසටහනක සම්බන්ධ වෙන්න කියලා. බොහොම පිං අපේ වන්දන වහන්සේලා බොහොම හොඳ ආරම්භයක් ලබා දුන්නා. ටිකක් දීර්ඝ ආරම්භයන් කීපයක් වුණත් අපි ඒ සඳහා ඉඩකඩක් ලබා දෙමින් මේ සති පාසල කියන කාරණාව සහ පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳව කතා කරනකොට එය සමාජගත කිරීමේ වගකීමක් අපිට තියෙනවා කියලා අපි විශ්වාස කරා. විශේෂයෙන්ම අපගේ මේ යාත්‍රා වැඩසටහනේ නිර්මාතෘවරයා
ප්‍රියන්ත කාර්යපෙරුම මැතිතුමා අපේ ජ්‍යෙෂ්ඨ උපදේශකතුමන් තමයි මේ පිළිබඳව වැඩි උනන්දුවක් දක්වමින් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා මේ සඳහා සම්බන්ධ කරගන්න උගක් කටයුතු කරේ. විශේෂයෙන්ම පසුගිය දවසක අපේ ගෞරවනීය ධම්මජීව ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්මදේශනාව ප්‍රවශ්‍රවණය කරමින් එතුමා මේ පිළිබඳව හොයා බලමින් අධ්‍යයනය කරමින් මේ කාරණාව මාධ්‍යයක් තුලින් ඉදිරියට ගෙනියන්න ඕන. ඒ සඳහා අපේ මාධ්‍ය ජාලය ඉඩකඩක් වෙන් කරනවා වගේම සමාජයට මෙහෙවරක් කරන්නට හැමදාමත් කටයුතු කරන යාත්‍රා වැඩසටහන ඒ සඳහා මේ විදිහට දවසේ වෙන් කරගන්නට එතුමා තමයි උපදෙස් ලබා දෙමින් මේ සියලු කටයුතු ටික අපිට මෙලෙසින් ඔබට සමීප කරන්න ඉඩකඩක් ලබා දුන්නේ කියන එකත් බොහොම කෘතවේදීව මේ මොහොතේ සිහිපත් කරනවා. අපේ හඳුන්නේ මේ සියලු කාරණා එක්ක වර්තමාන සමාජයට නිවැරදි දැක්මක් ලබා දෙන්නට මේ කියන වැඩපිළිවෙළවල එක්ක යන ගමන තුල තවත් යමක් විරාමයකට යන්න පෙර ආතුව පොඩ්ඩක් සිහිපත් කරලා ගියොත් අපි වටී කියලා හිතනවා. ඔව් දැන් අපිට පුරුදු වචනයක් තියෙනවා තරංග මහත්තයා සතිපට්ඨාන කියන එක. ඒක ගොඩක් දෙනා දන්නවනේ. සිහිය පිහිටුවා ගැනීම කියන එක. මේකේ විශේෂතාවය තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ඉගැන්වීමෙන් උන්වහන්සේ සමාජගත කරලා තියෙන මේ සංකල්ප බෞද්ධයන් කියන පිරිසකට කරපුවා නෙවෙයි. සෑම මිනිස්සෙකුටම අදාළ කරගත යුතු අදාළ කරගත හැකි සංකල්ප තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි දැන් ওই වෙන් කරගන්නා මේ බෞද්ධ අධ්‍යාපන සංකල්ප කියලා කිව්වට ඒ අපිනේ කියන්නේ. හැබැයි ඒක පොදු කළොත් එහෙම සමස්ත මානවයාටයි මේක දේශනා කරලා තියෙන්නේ. එතනයි වැදගත්කම තියෙන්නේ. ඇයි අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන මූලික දේවල් තියෙනවා නිවන් අවබෝධ කර ගැනීමට මෙහා. ඒක තථාගතයන් වහන්සේගේ වචන වලින් කිව්වොත් සුඛකාමා කියලා තියෙනවා. අපි සැප බලාපොරොත්තු වෙනවානේ. හාමුදුරුවන් වහන්සේලා හැටියට අපිත් සැප බලාපොරොත්තු වෙනවා. ගිහි අයත් සැප බලාපොරොත්තු වෙනවා. බෞද්ධ අබෞද්ධ ભેදයකින් තොරව සැපේ කියන එක බලාපොරොත්තු වෙන. ඒක ප්‍රභේදගත කරලා තියෙනවා කායික සුවය මානසික ඒක වෙනම එකක්. හැබැයි සැප බලාපොරොත්තු වෙනවා. ඊළඟට දුක්ඛ පටික්කුලෝ කියලා දුක පිළිකුල් කරනවානේ. කවුරුවත් කැමති නැහැ දුක් විඳින්න දුක් ලබා ගන්න විඳවමින් ඉන්න කැමති නැහැ. ඉතින් ඔය කියන කාරණා දෙක ගත්තත් ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුල තියෙන්නේ ඔබ දුක පිළිකෙව් කරන කෙනෙක් නම් සැප අපේක්ෂා කරන කෙනෙක් නම් ඒ වගේම ජීවිතය නිර්මල විදිහට ඒ කියන්නේ අනිත් අයගෙන් නිന്ദා අපවාද වලට ලක් වෙන්නේ නැතුව ගැරහිලි වලට ලක් වෙන්නේ නැතුව දඬුවමට ලක් වෙන්නේ නැතුව නිර්මල විදිහට ජීවිතය ගොඩනගා ගන්න කැමති නම් ඔබ විසින් මෙන්න මේවා අනුගමනය කළ යුතුයි කියලා තමයි තියෙන්නේ. අත්හල යුතු දේවල් තියෙනවා අනුගමනය කළ යුතු දේවල් තියෙනවා. ඒ සියල්ලටම ওই සියල්ලම තේරුම් ගන්න ප්‍රධාන වෙන්නේ සිත. ඒ නිසා තමයි සිත පිළිබඳව උන්වහන්සේ ගොඩාක් දේවල් ලෝකෙට අනාවරණය කළා. ලෝකෙ කිසි කෙනෙක් අනාවරණය නොකරපු දේවල්. මොකද සිත ගැන හෙව්වේ නැහැ මිනිස්සු. ශාස්ත්‍රවරු හෙව්වෙත් නැහැ. පේන දෙයක්ුත් නෙමෙයිනේ. ඔව් පේන දෙයක් නෙමෙයිනේ. පෙන්වන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයිනේ. නමුත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සම්බුද්ධ ඥාණයට මේක අවබෝධ කරගෙන උන්වහන්සේ අවධාරණය කළා මනස නිරවුල් කරගත්තොත් මනස පිරිසිදු කරගත්තොත් තමයි කෙනෙකුට මේ ලෝකයේ සැබවින් දකින්න පුළුවන්. ලෝකේ ක්‍රියාකාරකම් මනවින් හඳුනා ගන්න පුළුවන්. වෙනත් විදිහකට කියනවා නම් යථාර්ථය තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා තමයි මේ සිත පිහිටුවා ගැනීම කියන එක වැදගත් වෙන්නේ. සිත පිහිටුවා ගැනීම පිළිබඳව අද මූලික කරගැනීමෙන් කතා බහ කරන මේ යාත්‍රා වැඩසටහන තුළ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ පාර්ශ්වයෙන් විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පිරිවෙන් අධ්‍යාපනය තුලත් ඒ වගේම අපේ ස්වාමින් වහන්සේලා පැහැදිලි කරා වගේ පිරිවෙන් අධ්‍යාපනයක් දැන් ගිහි පිරිසට ලබා ගන්න පුළුවන්කමක් දෙනවා. මේ වෙනකොටත් එය ක්‍රියාත්මක වෙමින් පවතින තත්ත්වයක්. ඉදිරියේ තවත් සුවිශේෂී
අංග ගණනාවක් විශේෂ දේවල් බොහොමයක් එකතු වෙන්න තියෙනවා කියන එකත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පැහැදිලි කරා. අපිට තව ටිකක් ඒ පිළිබඳව පැහැදිලි කරන්න ඉඩ කඩක් ලැබෙවි. මේ හැම දෙයක් එක්කම ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ආගම් ಜಾති ભેදකින් තොරව අපි හැම දෙනාම හිත නිවැරදි තැන තබා ගැනීම කියන කාරණාවත් වැදගත් වෙනවා. සිහිය පිළිබඳව කතා කරන කාරණාත් වැදගත් වේවි. මේ පිළිබඳව ඔබට වටින හුඟක් දේවල් අද දවසේ යාත්‍රා වැඩසටහන තුළ අපි සාකච්ඡා කරන්න සූදානම් වෙලා බලාපොරොත්තු වෙනවා. ඒක නිසා ඔබෙන් ඊටමත් කෙටි අවසරයක් ප්‍රාර්ථනා කරනවා ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලෙන්නට ඔබට ආරාධනා කරනවා රැඳිලා ඉන්න. ඔබ ඉක්මනින් ඔබ යලිත මුණ ගැහෙනවා. අවිදු අඳුර දුරු කරමින් සමාජයට ආලෝකයක් රැගෙන යන්නට සියත මාධ්‍යාලය තල්ලපු පහන යාත්‍රා තුළ දවසේ පිරිවෙන අධ්‍යාපනය සහ සති අධ්‍යාපනය පිළිබඳව විශේෂයෙන්ම සති පාසල් වැඩසටහන පිළිබඳව අපි ටිකක් අවධානය යොමු කරමින් අද දවසේ කතා බහ කරනවා. අපේ ගෞරවනීය වටිනා පහසුවනන්ද අපේ හඳුරන්නේ මේ ඔබ වහන්සේලාගේ වර්තමාන ක්‍රියාකාරීත්වයත් එක්ක අධ්‍යාපන අමාත්‍යාංශ කටයුතුත් එක්ක පිරිවෙන් අධ්‍යාපනයට ලබා දීලා තියෙන විශේෂතාවයන් එහෙම නැත්නම් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන තවත් කාරණා මොනවා හරි තියෙනවද? එහෙම නැත්නම් මේ වෙනකොටත් ක්‍රියාත්මකව පවතින තවමත් සමාජගත වෙලා නැති කාරණා වැඩසටහන තුළදී අපේ හිත තුන දැනුවත් කරනවා නම් කොහොමද අපි හඳුනන්නේ? ඔව් අපි පිරිවෙන් අධ්‍යාපනය තුළ යම් විෂය මාලාවකට තමයි අපි අවතීර්ණ වෙලා තියෙන්නේ. දැන් මූලික පිරිවෙන් විෂය මාලාව ගත්තන් පස්සේ අපේ අනිවාර්ය විෂයන් 6ක් තියෙනවා. මේ ඊළඟට වෛකල්පික විෂයන් තියෙනවා. ඉතින් ඊට අමතරව අපි දැන් බලාපොරොත්තු වෙනවා මේ අපේ එදා අතීතයේ පිරිවෙන් අධ්‍යාපනයේ තුලත් වෙච්ච ජ්‍යොතිෂය ආයුර්වේදය දැනටමත් තියෙනවා. ඒ වගේම ඒ විවිධ ශාස්ත්‍රයන් අපට ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට අයිති කාර්යභාරය අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලාට පැහැදිලි කරලා දීලා ඒ තුල උන්වහන්සේලාට යම්කිසි අධ්‍යාපනයක් ලබා දෙන්න. දැන් අපි ගත්තන් පස්සේ ගෙදරක ඉන්න පවුලක ජීවත් වෙන පුජ්‍යලයන් අතර අඬදමරයක් ඇති වුණොත් එහෙම. ඒතර ඒක විසඳ ගන්න ඉස්ලාමගේ පන්සලේ ලොකු හාමුදුරුවෝ තමයි ඒක විසඳලා දුන්නේ. ඊළඟට දරුවා කුස තුල ඉන්න අවදියේ ඉඳලා මරණ මොහොත දක්වා විවිධ කාර්යයන් වලදී නැකතක් හදාගත්තේ ඒ සියලු කාර්යයන් සිද්ධ කළේ ගමේ පන්සලේ හාමුදුරුවෝ. ඊළඟට යම් අවස්ථාවක අසනීපයක් වුණොත් සර්පේ දෂ්ට කරලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් අසනීපයක් වෙන්න පුළුවන්. ඒතර ඒ තුල ඒ කාර්යයට මැදිහත් උනේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ. ඒතර වෙලා මේලපත් කරේ බල්ලා දුන්නේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ. ඒතර මේ தත්ත්වය අපි ඇතිකරන්නට යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඊළඟට අද සමාජය තුල මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය තුළ විවිධ රෝගාබාධ විවිධ අසනීපයන් වලට පෙළඹෙමින් පවතිනවා. එතකොට ඒකට හේතුව තමයි අපි වසවිස වලින් යුක්ත ආහාර අනුභවය තමයි සිද්ධ කරන්නේ. ඒතර වසවිස වලින් තොර ආහාර රටාවක් කොහොමද අපි පිළියෙල කරගන්නේ? තමන්ගේ ගෙවත්ත තුළ ඒ කාර්ය සිද්ධ කරන්නේ කොහොමද? ඊළඟට තමන්ගේ අපේ පිරිවන තුල පන්සල තුල ඒ විදිහේ වසවිස වලින් තොර ආහාර වර්ග මේ සකස් කරලා ක්‍රියාත්මක කරනවා. ඊළඟට අපිට අසනීපයක් වුණායින් පස්සේ අපි දන්නවා එදා අපේ අම්මලා තාත්තලා බඩේ අමාරුවක් ඇදුණායින් පස්සේ අර සස්සන්ද ටික පිළිකලා ඒ විදිහට මේ ඒකට ප්‍රතිකාර දැන් යම් අසනීප වෙච්ච ගමන් අපි දුවන්නේ රෝහලට. වෛද්‍යවරයෙක් ළඟට තමයි ප්‍රතිකාර. ඒතර ඒ රටාවල් සියල්ල වෙනස් වෙලා. ඒ නිසා අද සමහර අය ඖෂධ පැලෑටියක් පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ නිසා අපි හැම තැනකම ඖෂධ උයන් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුල අපේ ශිෂ්‍යයන්ට ඒ තුල අවබෝධයක් ලබා දීලා ඒ තුලින් විශාල කාර්යභාරයක් ඉස්සරහට සිද්ධ කරන්න පුළුවන්. ආයුර්වේදයේ පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න, ජ්‍යොතිෂය පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න. ඊළඟට දැන් අපේ ඉතිහාසගත පොත්පත් ගත්තෙන් පස්සේ දැන් පූජාවලිය
ඊළඟ රාජාවලිය ඒ වගේ දේවල් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. අර විෂය නිර්දේශයට පමණක් සීමා වෙච්ච තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා විෂය නිර්දේශයෙන් බැහැරව ඒ තත්ත්වයන් පිළිබඳව අවබෝධයක් ලබා දීලා වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වුණා. එදා සමාජය තුළ කොහොමද කොයි ආකාරයෙන්ද මිනිස්සු ජීවත් වුනේ? අවසරයි අපේ හඳුනන. එතකොට දැන් අපි දන්න කාරණයක් තමයි ඔබ වහන්සේ දැන් පැහැදිලි කරා වගේ එදා ඕනෑම පුදුමහත් කටයුත්තකදී අපි දුවගෙන යන්නේ පන්සලට. ප්‍රශ්නයක් ඇති වුණත් අපිට සතුටු අවස්ථාවක් වුණත් අපිට කරගන්න අවශ්‍ය ඕනම දෙයකට වැඩි වශයෙන්ම යන්නේ පන්සලට ලොකු හාමුදුරු මුණ ගැහෙන්න. හැබැයි මේක අද වෙනකොට වෙනස් වෙලා දුරස් වෙලා පන්සලත් එක්ක තියෙන සම්බන්ධය. මේකට බලපෑමත් අධ්‍යාපනයේද පිරිවෙන් අධ්‍යාපනයේ ඔය කියන தત્ත්වයේ නොමැතිවීම බලපාලා තියෙනවද මේ දක්වා යම් යම් වෙනස්කම් ඇති වෙන්න? තවත් සාධක තියෙනවා සමාජ වෙනස් වීම එක රැකියාවලට ගමෙන් පිටවීමද කාර්ය බහුල වීම හැමදේම තියෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් අර කාරණාව බලපාලා තියෙනවද අධ්‍යාපනයේ? නෑ ඒකට බලපාලා තියෙන මොකද ඒකට හේතුව අර විෂය නිර්දේශයට පමණක් සීමා වෙලානේ තියෙන්නේ. දැන් අපි ගත්තයන් පස්සේ යම් කිසි පොතක කොටසක් තමයි දැන් චුල්ලවග්ග පාළි ගත්තයන් පස්සේ ඒකේ කොටසක් තමයි අරකට ඇතුල් කරලා තියෙනවා. දැන් අපේ පිරිවෙන් ප්‍රාචීන විභාග වලට උසස් පෙළට යම්සි කොටස. නමුත් මේවා පරිශීලනය කරන්න පිරිවෙනේ පුස්තකාලේ හරියට පරිශීලනය කරන්න අවස්ථා සලසලා දෙන්න, ඒ පොත්පත් කියවන්න අවස්ථාව සලසලා දෙන්න වැඩි අවධානයක් යොමු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒ කාර්යය සඳහා අපි වෙනමම විෂය අධ්‍යක්ෂකවරුපත් කරලා ඒ සඳහා විශේෂ නැඹුරුවක් කරන ඉතිහාසය ගත්තයන් පස්සේ එදා ඉතිහාසය තුළ කොයි ආකාරයෙන්ද මේ රට තුළ ක්‍රියාත්මක වුණේ, ඊළඟට එදා ආර්ථිකය කොයි ආකාරයෙන්ද ශක්තිමත් වුණේ. එදා ලංකාවේ කෝටි 7මාරක් ජනගහනය ඉඳලා තියෙනවා. ඒතකොට ලංකාවෙන් සහල් පිටරට යවලා තියෙනවා. දැන් අද කෝටි 2මාරකට විතර සීමා වෙලා තියෙන ජන. ඒතකොට දසමහා යෝධය බිහි වෙලා මේ රටේ විවිධ දේවල් නිර්මාණ ඉදිකලේ ඒ කාලේ. නමුත් අද ගත්තයන් පස්සේ අද සියල්ල රෝගී බවට පත් වෙලා තියෙනවා. වැඩ කරන්න බැරි තත්ත්වයක්. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ වසවිස වලින් යුක්ත ආහාර අනුභවය. ඒ පිළිබඳව අපි දැනුවත් කිරීමේ වැඩසටහන අපි මාතර දිස්ත්‍රික්කයෙන් පටන් ගත්තා. අපි ආයුර්වේද වෛද්‍යවරුත් සම්බන්ධව ඊට බටහිර වෛද්‍යවරු ඒ අයත් පැහැදිලි කරනවා මේකේ තියෙන වටිනාකම. ඒ අයත් ගෙනල්ලා අපි පැහැදිලි කරලා දීලා ඒක පන්සල මුල් කරගෙන ගමට ගිහිල්ලා ගමේ මිනිස්සුන්ට දැනුවත් කරලා එතකොට අපි කොහොමද අපේ ආහාර රටාව පවත්වාගන්නේ ආයත්තේ කියන එක. එතකොට ඒ තුල තමයි අපිට අපේ ජීවිතේ හොඳ ජීවිතයක් බවට නිරෝගීමත් ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ තුලින් තමයි අපිට අර සතිය පිහිටවාගෙන වැඩ කරන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒතොර අපි හැම කරන කාර්යයක් තුලදීම අපි ගමනක් බිමනක් යනකොට වාඩි වෙනකොට නිදා ගන්නකොට ආහාර අනුභව කරනකොට අපි සතියෙන් යුක්තව වැඩ කරන්න ඕනේ. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ කියලා ඉවරලා සඳහන් වෙලා තියෙන එකයි. අපි යන්නේනකොටත් බොහොම කල්පනාවෙන් යන්න ඕනේ. යානතුරක් වෙන්න පුළුවන්, සර්පේ දෂ්ට කරන්න පුළුවන්. ඒ විදිහ අපි හොඳ සිහියකින් යුක්තව ගමන් කරන්න ඕනේ. වාඩි මේ හිට ගන්නකොටත් එහෙමයි. වාඩි වෙනකොටත් එහෙමයි. ආහාර අනුභව කරනකොටත් එහෙමයි. නිදා ගන්නකොටත් එහෙමයි. එතකොට ඒ තුල අපි සිහියෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන් පරිසරයක් ඇතිකරන්න අපේ තියෙන විෂය මාලාවට අමතරව අනිකුත් බාහිර දේවල් පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. වහන්සේ පැහැදිලි කරපු කාරණාත් එක්ක මම කැමතියි මේ වෙලාවේ අපේ මීතිරිගල නිස්සරණ වන සෙනසුනේ උඩුහිරියගම ධම්මචීව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අවධානය යොමු කරන්න අපේ හඳුන්නේ ඔබ වහන්සේත් බොහොම කැමැත්තෙන් හිටියයි කියන කාරණාව පැහැදිලිව දේශනා කළ මුල් කතාබහ තුළදී දැන් මේ ලැබිලා තිබෙන අවස්ථාවත් එක්ක නීත්‍යානුකූලව එහෙම නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ අධ්‍යාපන ශාස්ත්‍රයත් එක්ක කටයුතු කරමින් සතිය පිහිටුවමින් විශේෂයෙන්ම මේ සතිපාසල් වැඩසටහන ක්‍රියාත්මක කරන්න ලැබිලා තියෙන අවස්ථාවත් එක්ක කොහොමද ඒ සඳහා තවමත් යම් දැනුවක් ලැබෙන්නේ නැති ස්වාමින් වහන්සේලා හෝ ගම්මට්ටමින් හෝ දැනුවත් කරන්නට දැනුවත් වෙන්නට හොඳම අවස්ථාවක් මේ වැඩසටහන තුළ තියෙනකොට දෙන්න තියෙන පණිවිඩය කොහොමද ඔබ වහන්සේට? ඇත්තටම පිරිවෙන් අධ්‍යාපනයේ ටිකක් එහාට ගිහිල්ලා පාසල් අධ්‍යාපනයේට සතිය හඳුන්වා දීම සම්බන්ධයෙන් අපි කල්පනා කරේ 2015 වගේ. එහෙම. එතකොට අපිට ක්‍රම දෙකක් තිබුණා. එකක් තමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඉහළින් පටන් ගන්න පල්ලෙහාට විෂය නිර්දේශ ඉදිරිපත් කිරීමේ
බලාධිකාරියක් හරහා සතිය හඳුනා දී. ඒ වගේම තව ක්‍රමයක් තමයි අපිට පුළුවන් ක්‍රමයට බිම් මට්ටමින් පටන් අරගෙන මේක ඇත්තටම ලංකාවට ගැලපෙන හොඳ වෙලාවද කියලා බලන්න. මේ දෙක කතා කරනකොට අපි ඉස්සල්ලාම හිතුවේ බිම් මට්ටම හරියයි කියලා. ඉතින් බිම් මට්ටම කරගෙන යනකොට අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. අපිට ඒ පිරිවෙන් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා හම්බෙන්න අයිතියක් නැහැ. පන්සල් ළමයි හම්බෙන්න අයිතියක් නැහැ. ඒ සම්බන්ධව මම කතා කරපු විදිහට අපි අවසර ගත්තා. අවසර කරගෙන යනකොට දැනට අපේ නිලවකන්ද ස්වාමීන් මතක් කරා වගේ අපි මේ සමහරක් භික්ෂුන් වහන්සේලා මේක බුදුරජාණන් වහන්සේ කාටත් දේශනා කරලද මානව ධර්මයක් කියලා කිව්වට ඔකට මේ ආගම් වල තියෙන මේ වපරැහින් බලන ගතිය තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කටයුත්ත කරගෙන යනකොට මේ ථේරවාද ශාසනයේ සඳහන් කරන සතිය මොකද්ද මේ අපි කියන්න හදන්නේ කියන එක අපිට සුද්ධ කරන්න සිද්ධ වුණා. සංස්කරණය කරන්න සිද්ධ වුණා. ඒ නිසා මම විනාඩි 2-3ක් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ සතිපාසලෙන් පෙන්වන්න හදන සතිය කොහොමද බෞද්ධයෙක් හඳුනාගන්නේ කොහොමද අබෞද්ධයෙක් හඳුනාගන්නේ කියලා. ඒක සඳහා නිකන් කරුණු 10කින් යුක්ත පත්‍රිකාවක් අපි සකස් කරා අපි සතිපාසලේ ඇතුලේ පළවෙනිම අංකයට සඳහන් කරේ ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස අත්ථගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය අදිදං චත්තාරෝ සතිපට්ඨානා කියලා මේ සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේදීම සරුවච්චන් වහන්සේ සතිය ගුණ ප්‍රකාශයක් කරනවා. සතිය විස්තර කරන්න ඉස්සර වෙලා. ඉතින් ඒකෙන් ආරම්භ කරනකොට නිකන් අපේ රචනයේ බෞද්ධ වගේ තමයි පේන්නේ. ඊට පස්සේ මේ උගන්වන සතිය සතිපට්ඨානය කියලා පටන් ගත්තට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල සතර සතිපට්ඨානයේ ඉන්ද්‍රිය සතිය, බල සතිය, බොජ්ජංග සතිය, මාර්ගංග සතිය කියලා අටපොලක සඳහන් වෙනවා. දැන් අපි සතිපාසල මොකද්ද තේමා කරන්නේ? අපි ඊට පස්සේ හිතුවේ මේක පල්ලෙහාම මට්ටම. සතිය හඳුනා දෙන මට්ටම. ඉතින් ඒක හඳුනා දෙන්න ගියත් දැන් භාවනා ලෝකේ ගත කරලා තියෙන අවුරුදු 30ක් අතලා හුඟ දෙනෙක් ඒකට කැමති නැහැ. ඒක අහුවෙන්නේ නැහැ කියලා කියනවා. ඒක තේරෙන්නේ නැහැ කියනවා. ඒක විශාල බරපතල වැඩක්. අපිට භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා. ඉතින් මගේ ජීවිතයේදී මට 1960 ගණන් 70 ගණන් වලදී හම්බුණා සතියේ බලමයි මේ කියලා පොතක්. නුවර බෞද්ධ ගාන්ත්‍ර ප්‍රකාශන සමිතිය අච්චු ගහපු එකක්. ඒක ඉංග්‍රීසියෙන් ලියුනේ ජර්මන් හාමුදුර කෙනෙක්ගේ. ඒ ස්වාමීන් වහන්සේ සංකල්පයක් ඉදිරිපත් කරා මේ සති මාත්‍රය කියලා, bear attention කියලා සතියටත් වැඩිය පල්ලෙහා මට්ටමේ බිම් මට්ටමේ එකක්. ඉතින් ඒක මම සාකච්ඡා කරලා තිබුණා පැවිදෙන්නත් කලින් බොහෝ දෙනෙක් එක. ඒකේ ආගමික ස්වරූපයක් නැහැ. එළඹ සිටි සිහිය, එළඹ සිටි සතිය මේ දැන් අපි ඉඳගෙන ඉන්නවා කියලා දන්නේ. ඉන් එහාට වෙන මොකක්වත් නැහැ. ඉතින් ඒක උන්කක් වෙලාට පැටලලා තිබුණා ඉඳගෙන ඉන්න එකයි ආනාපානයි. ඒ වගේ දේවල් අපි පුළුවන් තරම් අයින් කළ මේ සති මාත්‍රය කියන එක පුළුවන් තරම් එලිකරන්න අර පොතම සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසි පොත තිබුණා පළ කරා. පළ කරලා අවුරුදු 40ක් විතර බැලුවා දැන් මේ අපේ රටේ සතිපාසල හඳුන්ලා දෙන්න අමාරු වුණාට ඇමරිකාවේ ඒකාන්තයෙන්ම ඒක දැන් අධ්‍යාපන ශාස්ත්‍රයටයි වෛද්‍ය ශාස්ත්‍රයටයි ගිහිල්ලා ඉවරයි. අවසර අපේත් වැඩසටහනට වැඩම කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඇමරිකාව වගේ ජීවත් වෙන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේලා කියනවා මේ පුංචි දරුවන්ගේ ඉඳලා වැඩිහිටි තරුණ පිරිස වයෝවෘද්ධ පිරිස දක්වාම මේ සතිය පිහිටුවීම පිළිබඳව ඉතාමත් හොඳින් අවබෝධ කරගෙන වුන් කටයුතු කරනවා කියලා විහාරස්ථානත් එක්ක. හැබැයි වුන්ට මේ අපිට වගේ ලොකු පසුබිමක් එහෙම දෙයක් නැහැ. නමුත් හොඳම දේ හරිම දේ අල්ලගෙන තියෙනවා. අපිට ඇයි මේක තවමත් හරියට ග්‍රහණය කරගන්න බැහැ? මේකයි කාරණාව මේකයි. ඒගොල්ල සතිය අඳුනගත්තේ රෝග නිවාරණය සහ වෙදකමට. සර්වඥාන්සේගේ දේශනාවේ වෙදකමින් පටන් ගත්තට කමන්නේ හැබැයි හෙදකමටයි ගෙනියන්නේ. ලෙඩ නොවි වැඩට අමාරුවටපත් නොවි හිත කෙලෙසටපත් නොකර ජීවත් වෙන්න. ඉතින් ඕනම ශිල්පයක අපි දන්නවා වෙදකමට වැඩිය හෙදකම අඳුනලා දෙන්න අමාරුයි. ඒ නිසා සතිපාසල අපි අදිෂ්ඨානයක් ගත්තා. අපි වෙදකම පක්‍රමයක් විදිහට පාවිච්චි කරාට අපි අනිවාර්යයෙන්ම හෙදකමයි ලෙඩ නොවි සිටීම වැරදි නොකර සිටීම කියන තැනට ගන්න. ඉතින් ඒක නිසා අපි ලෝකෙට හඳුන්ලා දෙන සතියේ අපි වෙනස්කමක් කරනවා. අපි හඳුන්ලා දෙන්නේ හෙදකම. ඉතින් වෙදකමටදී හෙදකම හොඳයි කියලා අපි සාමාන්‍ය කියවනක් තියෙනවානේ. ඒක අපි හුවා දක්වලා තියෙනවා. ඒ වගේම කරනකොට අපි දැක්කා
මේ සතිය කවදාකවත් බලෙන් අඳුල්ලා දෙන්න බෑ. ඒකට මේ ආක්‍රමණශීලී ප්‍රතිපත්තියකින් කරන්න බෑ. ඒක නිසා කාට හරි කැමැත්තක් ඇති වෙන්න අපි සතිය වඩන අපි සන්තෝෂෙන් ඉන්න ඕන. සතියෙන් අපි වඩන අපි සන්තෝෂෙන් ඉන්නකොට කවුරු හරි මේකට එයි. ඒක තමයි බිම්මට්ටමින් අපි කෙරුවේ. ඒ විදිහට බලාත්කාර ප්‍රවේශයක් නොවෙන්න බුදුරජාණන් වහන්සේගේ කියමනක් තියෙනවා අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. කිසියම් දෙකක් එක ගැටෙන්නේ නැහැ. ඉතින් බටහිරින් අපිට ගන්න පුළුවන් බටහිර ඇත්තෝ මේක ක්‍රියාත්මක කරනකොට අවිරුද්ධ ප්‍රතිපදාව හොඳටම ක්‍රියාත්මක වුණා. මොකද පවතින රජයේ කතෝලික වැඩි හරියක් පිරිස කතෝලික. නමුත් ඒගොල්ලෝ ඒක අරගෙන ගියා. අපි ඒක කොපි කරා. ලංකාවේ ඒ විදිහටම කොපි කරා. ඒ වගේම අවුරුදු 5ක් 6ක් යනකොට අපිට තේරෙනවා අපි කිසිම කෙනෙක් එක්ක ගැටුන්නේ නැහැ. ගැටෙන්න උනේම නැහැ. මොකද අපි දැනගෙන ගියා මේ වැඩේ මෙහෙම තමයි කෙරෙන්න ඕන කියලා. ඉතින් අපි විශේෂයෙන් මුස්ලිම් අයට පුංචි දරුවන්ට මේ සති පොඩි ක්‍රියාකාරකම් 2-3ක් කරලා පැය 3ක වැඩසටහනක්. මට පැය කමාරයි කරන්නේ. එතකොට ඉවරනකොට ඒ ළමයි කියනවා මේක ස්වාමීන් වහන්සේලා අපිට කියපු දෙයක් නෙවෙයි මේ සතිය කියන එක වර්තමානයේ ජීවත් වෙනවා කියන එක අපි ළඟ තිබිච්ච දෙයක්. අපි දන්නේ නැහැ. ඒ නිසා අපි අඳුරලා දුන්න මේක ජන්ම දායාදයක් කියලා. හැම කෙනෙක් තුළම තියෙන ජන්ම දායාදයක් අපි කරන්නේ උත්ප්‍රේරණය කරන එක විතරයි. අපි මොනවත් දෙන්නේ නැහැ. ඒක නිසා කිසිම කෙනෙක්ගෙන් අවසරයක් ගන්න ඕනේ නැහැ සතිමත් වෙන්න. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක දැනගන්න කාගෙන්වත් අවසරයක් ගන්න ඕනේ නැහැ. ඒ වගේම බාහිර උපකරණ අවශ්‍යත් නැහැ. කිසිම උපකරණයක් අවශ්‍ය නැහැ. ඒ නිසා මිනිස්යාට ජන්මයෙන්ම හම්බෙලා තියෙන මේ සතිය සර්වඥන් වහන්සේ හුවා දක්වව බව හැබෑව. සතිපට්ඨාන වශයෙන් දේශනා කරා. ඉතින් මේ මුස්ලිම් ආගමේ ප්‍රසිද්ධව වැඩ කරනකොට MSM ෆලීල් කියන මහත්තයා එයා ඇවිල්ලිවලා ඒ විශ්වවිද්‍යාලයේ උපකුලපතියා කියනවා දැන් ධම්මජීව හැමතැනම බැනුම් අහන්න වෙනවා. අපි ගෑනු ළමයින්ට මුස්ලිම් අයට සතිය උගන්වන්නේ බුද්ධ ධර්මයට ගන්නවා කියලා. මම ඔබ වහන්සේ කියන්න මට කියලා තියෙන්නේ කියලා කියන්න අපේ කුරානේ මොරඛබා කියලා වචනයක් තියෙනවා. ඕකම තමයි වචනේ. කවුරක්වත් දන්නේ නැහැ. මම අපේ පොතේ සතිපට්ඨාන තිබ්බට ලංකාවේ එක්කෙනෙක්වත් දන්නේ නැහැ. අපේ තත්ත්වෙත් එච්චරයි. ඒක නිසා අපිට බයිබලෙ මීට ටික සමීපව සඳහන් වෙනවා. මහා භාරතයේ සඳහන් වෙනවා. ඉතින් ඒක නිසා අපිට ඒක මතක් කරලා දෙනවා මිසක වෙන දෙයක් කරන්නේ නැහැ. ඒක නිසා අපිට බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙම චෝදනා එන්න පටන් ගත්තා. අපිට බුද්ධ ආගමේ නිවන අයින් කරන්න හදනවා කියලා. ඇයි අපි තාම පහත් මට්ටමට ගන්නෙ? එතකොට කතෝලික රටවල් වලින් චෝදනා වගේක් ආවා. බුද්ධ ආගමට බලෙන් හරවන්න හදනවා. ඉතින් අපි සතිපාසල ගමන් කරන්නේ කඹේ ඇවිදිනා වගේ දෙපැත්තටපත් නොවි. ඉතින් ඒ ටික මම හිතනවා අපේ දීර්ඝ ගමනක් යන්න පටන් ගන්න සාකච්ඡාවකදී මුලින් දත යුතු දෙයක්. අපි මේක විශේෂයෙන්ම සතිපාසලේ වැඩ කරන සති අනුග්‍රහක ඇත්තෝ නිර්ණායකයන්ට නැවත නැවත මතක් කරනවා කිසිම කෙනෙක් එක ගැටෙන්න දෙයක් නැහැ. එතකොට අපි මේ නිර්ණායකයන් නැත්තම් සති අනුග්‍රහකයන් සෑහෙන පුරුදු කරන්න සිද්ධ වුණා. අපේ ගුරු පද්ධතිය ගුරු ගණ්ඩල වලට අමතරව එතකොට අපි දැක්කා ලස්සන සාධනීය කටයුත්තක්. අපි දන්න මේ පුංචි සතිය අපි දන්න මේ සති මාත්‍රය කාට හරි කියලා දෙන්න ගියාම කියලා දෙන අපිට ලැබෙන ලාභي. පුදුමාකාර විදියට අපි ආගමානුකූල ධර්මානුකූල වෙලා ඉතින් ඒක දැන්ට එංගලන්තේ වගේ රටවල් වල මතක් කරන්නේ ගුරුවරයා සතිය ශිෂ්‍යයන්ට කියලා දුන්නට ආකල්පමය පද්ධතිය ක්‍රියාපටිපාටියෙන් පෙන්වන්න ඕනේ. ආගන්තුක පටිපාටිය උගන්වන්න යන්නේ. ඉතින් මේ කාරණා ටික මම කැමති මේ වෙලාවේ මතක් කරන්න සතිපාසල කොහොමද පිරිවෙන් අධ්‍යාපනයට යන්නේ කියන කාරණාවට යන්න පෙරහුරුවක් විදියට. එය ඉතා හොඳ කාරණාවක් සහ හොඳ වැඩපිළිවෙලක් කියන එක අපිට දැනෙනවා. අර කිව්වා වගේම බටහිර ජාතීන් පිටරට පිරිස් මෙය භාවිතයට ගන්නවා ඉතා හොඳින්. නමුත් අපිට තවමත් ඒ හරි තැන හොයාගන්න පුළුවන් වුණාද කියන ප්‍රශ්නය තවමත් තියෙනවා. අපේ වන්දන ඔබ වහන්සේට අවධානය කරන්න මේ කියපු කාරණා සියල්ලත් එක්ක වර්තමාන සමාජයත් මේ හා සමගාමීව මේ හා සම්බන්ධ කරන්න මොන වගේ දේවල්ද අපි මාධ්‍යයක් විදිහට මේ මොහොතේ කියන්න අවශ්‍ය වෙන සමාජයට? දැන් මේ ගොඩක් දෙනා කියන කතාවක් තියෙනවනේ තරම් මහත්ය මේ හරි අවුල් කියලා කතා කරපුවා කියන ජීවිතේත් අවුල්. රටත් අවුල්. සමාජයේත් අවුල් වෙලා තියෙන්නේ කියලා. ඒ අවුල් කියලා මේක
නිකන් වචනයක් කියලා අතහරිනවට වඩා මේ අවුල පටන් ගත්තේ කොතනින්ද කියන එක හොයන්නේ බොහොම අඩුවෙන් නැති තරම්. ඒ නිසා මම හිතනවා මේ කතා බහ වැදගත් වෙයි මේ අවුල ලියා ගැනීම සඳහා. හැමදාම අවුල් කිය ඉන්නවට වඩා අවුල ලියා ගැනීම සඳහා අපි ආරම්භයක් කරන්න ඕනේ. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ තරංග මහත්තයා ලෝකයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදලානේ. ඒ තමයි කවුරුත් කතා කරන මේ භෞතික ලෝකය. විශ්වය කියන එක පිළිබඳව උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා. අනිත් එක තමයි ඒ පුද්ගලයා විසින් ගොඩනගා ගන්න ලබන අධ්‍යාත්මික ලෝකය. එතකොට මේ අධ්‍යාත්මික ලෝකයේ අවුල් වුණාම තමයි බාහිර ලෝකයේ අවුල් බව පේන්නේ. ඒ වගේම මේ දෙකම අවුල් සහගත තත්ත්වයකට ඕක තමයි අර කිව්වේ දේශනාවේ තියෙන අන්තෝ ජටා බහි ජටා කියලා. ඇතුළත් අවුල් පිටත් අවුල්. එතකොට මේ අවුලට විසඳුමත් බුදුහාමුදුරන් වහන්සේ යෝජනා කළානේ. සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවය. දැන් මේ වචන පැහැදිලි කරගත්තොත් මම හිතනවා අපිට ඊටාම निराවුල්ව ප්‍රවේශයක් හදාගන්න පුළුවන්. දැන් මගේ ජීවිතය අවුල් නම් මට දැනෙනවා නම් අවුල් කියලා මම දැන් ඕකට බාහිර දේවල් හොය යනවට වඩා කාගේ නිසාද අවුලුනේ ලේසියට අපිට කියන්න පුළුවන් අරය නිසායි මට මේ අවුල තියෙන්නේ කියලා. අනිත් අය නිසායි කියලා කියන්න පුළුවන්. ඊට වඩා බුදුහාමුදුරන් වහන්සේ දේශනා සප්‍රාඥ බවනේ. සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ කියලා සප්‍රාඥ බව තියෙන්න ඕන. මෙන්න මේක තමයි මේ සතිය පිහිටවා ගැනීමත් එක්ක බලපාන්නේ. එතකොට අපිට පුළුවන්කම තියෙනවා නම් මේ අවුල ඇති උනේ මොකක් නිසාද? කොතනින්ද පටන් ගත්තේ? හොයාගෙන ආපහු වෙනකොට තරංග මහත්තයා අන්න ලැබෙනවා මගේ සිහිය සිත අවුල් වීම නිසා තමයි. සිතු විලි අවුල් සහගත වෙච්ච නිසා තමයි. ඒක නිවැරදි නොවුණු නිසා තමයි මේ සියල්ලට මුල කියලා. ඒ නිසා නිකන් සරලව මේ හිතන්නකෝ. දැන් මගතොටේ ගමන් කරනකොට කකුල ගලක හැප්පුණයි කියලා අපි දැන් පාරේ යන්නේ රටේ තියෙන ඔක්කොම ප්‍රශ්න ටික ඔළුවේ තියාගෙනනේ. හරිද? ඒ මදිවට තව අර දුරකථනෙත් කනේ මේවා ගහගෙන ඒවත් අහා යන්නේ. ගීතයක් හම මොකක් හරි කැමති එකක්. ඒ යනකොට මොකද වෙන්නේ? එයාට අහිමි වුණේ ඔය අත කතා කරන සතිය කියන එක. මම පාරේ යනවා කියන අදහස නැති වෙනවා. එතකොට තමයි ඉස්සරහට එක නෑගේ හැප්පෙනවා. සමහරවිට මෙයා හැප්පිලා වැටෙන්න පුළුවන්. එන වාහනයක වදින්න පුළුවන්. අනතුරු බහුලයි. ඕවට තමයි මේ අවුල් සහගත බව කියලා කියන්නේ. ඒ නිසා ඕනෑම කෙනෙකුගේ ජීවිතය निराවුල් වුණාම එයාගේ ජීවිතය ලස්සනයි, සුන්දරයි, සැපවත්, සතුටෙන් ඉන්නවා. ඒ වගේම මේ අවුල් සහගත බව ඇති වෙන්නේ මනසේ නිසා, සිතේ නිසා. ඒ අවුල ලියා ගැනීමට තමයි බුදුරජාණන් වහන්සේ මේ සතිය වඩන්න කියලා කිව්වේ. ඇත්තටම මේක ප්‍රගුණ කරන්න ඕනේ. ප්‍රායෝගික දෙයක්. ඉතින් ඒක දිගින් දිගට ප්‍රගුණ කරපු කෙනාට සාමාන්‍යීකරණය වෙනවා. එතකොට එයා යම් වැඩක යෙදෙනකොට ඔහු ඒ සිත ඒ වැඩෙහි පිහිටවාගෙන තමයි කටයුතු කරන්නේ. ඒකම තමයි සාර්ථකත්වය. සිහිය තබාගෙන කටයුතු කිරීම තමයි සාර්ථකත්වය කියලා කියන්නේ. අද මාතෘකාව ටිකක් වෙනස් පැතිකඩයන් කිහිපයක් ඔස්සේ ගලාගෙන යනවා කියලා ඔබටත් දැනෙන්නට ඇති. දැන් මේ සතිපාසල පිළිබඳව කතා කරනකොට විශේෂයෙන්ම පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දේශනා කළා. ඊට පස්සේ මේ විද්‍යායතන පිරිවෙන් පිළිබඳව කතා කරා. පිළිතුරු කොටස් තුනක් තියෙනවා කියලා ඔබ වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නා. මේ සියලු කාරණා එක දැන් අපිට තිබෙන කාලයත් අවසන් වේගන යන වෙලාවක තමයි අපි රැඳලා ඉන්නේ. ඒ නිසා විනාඩි 2-3ක් වගේ කෙටි කාල සීමාවක් අරගෙන අපි ඔබ වහන්සේ කතා බහ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊට කලින් තිබුණොත් අපි තවදුරටත් ඉදිරි කතා බහ කරමු. මේ තත්ත්වය දැන් වර්තමාන තත්ත්වයට ගලපනකොට කොහොමද තියෙන වටපිටාව දැන් කාලයක්
පැවතිච්ච දෙයක් ටිකක් වෙනස් කරනවා කියන එකත් ලේසි පහසු නෑනේ. නමුත් හොඳ දෙයකට හොඳ වෙනසක් ආරම්භයක් කරන් තියෙන වෙලාවක කොහොමද ඒ සඳහා ලැබෙන පිටිවහල අනිත් පිරිස් වලින් අනිත් පාර්ශ්වයන්ගෙන් කොහොමද සඳහා ඔබ වහන්සේට යම් ඉල්ලීමක් කරන්න පුළුවන් මේ වෙලාවේදී විශේෂයෙන්ම පිරිවෙන් ආචාර්ය මණ්ඩල වලින් විදුහල්පති ඒ ස්වාමීන් වහන්සේලාගෙන් කොහොමද මේ පිළිබඳව කතා බහ කරනකොට? ඔව් මේ වෙන විට අපි සති වැඩසටහන සිද්ධ කරනකොට අපි පළමුවෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ නවක ගුරුවරුන් පිරිවෙන් වලට බඳව ගන්න. නවක ගුරුවරුන් දැන් සාමාන්‍ය මාස 3කට වතාවක් වගේ අපේ ගුරු පුරප්පාඩු වලට බඳව ගන්නවා. 150 200ක් වගේ පිරිසක් අපිට මාස 3කට වතාවක් වලට බඳව ගන්න සිද්ධ වෙනවා. මොකද සමහර අය විශ්‍රාම යනවා. ඒ වගේ පුරප්පාඩු ඇති වෙනකොට මේ කණ්ඩායමට අපි ඉස්සෙල්ලාම මේ අවබෝධය ලබා දෙනවා. ඒ අය හැබැයි එනකොට සමහර මූලික අවස්ථාවලදී ටිකක් අදිමදි කළා එන්න. ඒක ඊට පස්සේ ටිකක් අනිවාර්ය කළා. ඇයි මොකද්ද අපේ හොඳන්නේ එහෙම අදිමදි කරන්න හේතු සාධක විදිහට? ඒකට හේතුව නිකන් මේක භාවනාවක් කියලා ඉවරලා හිතාගෙන මේ භාවනා වැඩසටහනක් කියලා හිතාගෙන තමයි මේ අය කල්පනා කළේ දවස් 7ක් මේක එක දිගට කොහොමද ඉන්නේ කියලා ඉවරලා එහෙම ලොකු බියක් චකින් ඒ ආපු අයත් එහෙම තමයි හිටියේ. දැන් ආපු ගාම අපි ඒ සේරම සම්බන්ධතාව වලින් බැහැර කරනවා. අපි ධම්මජීව හාමුදුරුවෝ ඒ සියලු සම්බන්ධතා බැහැර කරලා අවශ්‍ය පණිවිඩයක් තියෙනවා නම් ඒ ආයතනයේ දුරකථනයෙන් තමයි ඒ පණිවිඩය දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් පළවෙනි දවස් ටිකක් ඉතින් අවුල් සහගත තත්ත්වයක් තියෙනවා. හැබැයි දෙවෙනි තුන්වෙනි හතරවෙනි දවස් වෙනකොට මේක හොඳ තත්ත්වයකට එනවා. දැන් මම දැන් අවසාන දවස් වෙනකොට මේ ඇයිට මෙතන තවදුරටත් ඉන්න ඕන මත්තමකට මේ අය පුරුදු වෙලා තියෙනවා. ඒ අය අපිට ලිඛිතව ලියලා දෙන කරුණු වලින් පැහැදිලි වෙනවා ජීවිතේ කවදාක්වත් මේ වගේ වැඩසටහනකට අපිට සම්බන්ධ වෙන්න අවස්ථාව සැලසුනේ නැහැ. නැවතත් අපිට මේ වැඩසටහන වලට සම්බන්ධ වෙන්න අවස්ථාව සලසලා දෙන්න කියලා. ඒ නිසා අපි බැලුවේ පැරණි අයට දෙනවට වඩා නවකයට දීලා මේ වැඩසටහන ඒ ආයතනවල ක්‍රියාත්මක කරන්න. ඒ ආයතනවල ශිෂ්‍යයන් හරහා ක්‍රියාත්මක කරන්න අපි හැම පිරිවෙනකම සක්මන් මළුවක් හදලා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි ගත්තයන් පස්සේ අපේ කුත්‍යාධිකාරී නායක ස්වාමීන් වහන්සේලා පරිණාධිපති ස්වාමීන් වහන්සේලා ඉන්නවා. වෙයිදි මේ වගේ එකකට ගෙන්න ගන්න ටිකක් අමාරුයි. කැමති නෑ. ඉතින් මෙහෙම මේ කණ්ඩායම ගිහිල්ලා පුරුදු වෙලා මේ වැඩ කරනකොට ඒ අයටත් හිතෙයි මේකට ගියා නම් කොච්චර වටිනවද කියලා ඉවරලා ඉතින් මම කියන්නේ පිරිවෙන් ශේෂ්ත්‍රයේ සියලුම බලධාරීන්ට ආයතනවල ඉන්න මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න කියලා ඒ තුල ලොකු ප්‍රයෝජනයක් තමන්ගේ ආයතනය ශක්තිමත් කරන්න තමන්ගේ ආයතනය තුල තිබෙන යම් අරවුල් නිරවුල් කරන්න පුළුවන් තත්ත්වයකටපත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම අපේ නායක හඳුරු මතක් කරපු විදිහට මේ හැම තැනම තියෙන්නේ යම් ගැටුම් ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ සිතේ එකඟතාවයක් නැතිවීම. දැන් ගෙදරක් ගත්තයින් පස්සේ ගෙදර පෞල් ජීවිතය අඩාල වෙන්නත් ප්‍රධානම හේතුව තමන්ගේ සිතේ එකඟතාවය සැකය මුල් කරගෙන යම් දේවල් ක්‍රියාත්මක වීම නිසා ස්වාමියා භාර්යාව අතර නොඑක් අඩදබරකම් ඇති වෙනවා. එතකොට මේකට හේතුව තමන්ගේ හිත යම් මට්ටමකට එක්තැන් වෙලා තියෙනවා නම් සිත දියුණු කරගෙන තියෙනවා නම් අර යම් දේවල් පිළිබඳව තමන් ඉක්මන් වෙන්නේ නැහැ. ඉක්මන් කෝප ගන්නෙ නැහැ. ඒ කෝප ගන්න නොගැනීම නිසා තමන්ගේ පෞල් ජීවිතයත් සාර්ථක කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒවට පරිසරයක ගැටුම් ඇති කරගන්නේ නැහැ. ඒ අයත් එක්කත් අපිට සුහදව ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. තමන්ගේ ඉවසීම තියෙනවා. ඒ වගේම දේශපාලන ශාස්ත්‍රය ගත්තයින් පස්සේ දේශපාලන ශාස්ත්‍රය ඇතුළත් යම් ඉක්මන් වීම නිසා යම් සිද්ධීන් වලට මොනවා ඒක අලාභාණි වැඩි. ඔව් මුළු රටටම බලපානවා. ඒ නිසා යමක් කරනකොට හොඳට හිතලා මතලා මේක කළ යුතු දෙයක්ද නොකළ යුතු දෙයක්ද කියන එක පිළිබඳව තමන්ගේ සිත දියුණු කරලා කල්පනා කරලා බලලා ක්‍රියාත්මක වෙනවා නම් අපිට මේ අවුල් සහගත තත්ත්වයන්ගෙන් මිදෙන්න පුළුවන්කමක් තියෙනවා. එහෙමයි. ඔය කාරණා ඒ විදිහට වහන්සේ පැහැදිලි කරනකොට අපේ ගෞරවනීය ධම්මජීව අපේ හඳුරන්නේ දැන්
මේ කාල සීමාව අපි ටිකක් වැඩිපුර ගෙවල් වල ඉන්න කාල සීමාව මේ කොරෝනා තත්ත්වයත් එක්ක වැඩිහිටියන් දෙමාපියන් දරුවන් මේ හැමෝම වැඩිපුර ගෙවල් තුර ඉන්නවා. ඒකත් යම් පීඩනයක් බවට පත් වෙනවා. දැන් ඔච්චර කාලයක් අපිට නිදහසක් නැහැ, වැඩ වැඩි හරි බිසි කියලා නේ කිව්වේ අපේ හන්දනේ. නමුත් වර්තමානයේ දැන් හොඳට නිදහසක් තියෙනවා යම් මට්ටමකට. මේ කාල සීමාව තුළ අපි යම් පණිවිඩයක් දුන්නොත් මේ වෙලාවේ අපේ වැඩසටහන නරඹන ප්‍රේක්ෂක හිතවතුන් වෙනුවෙන් සතිය පිහිටවාගෙන කටයුතු කරන්නට පුංචි උපදේශයක් එක්ක එහෙම නැත්නම් මේක නිකන් අර අපේ හඳුරු කිව්වා වගේ අර මේ පිරිස් ගෙන්වා ගන්න ප්‍රශ්නයක් තිබුණෙත් මේක භාවනාවක් කියලා ඒක පිළිබඳව තියෙන සංකල්පයත් එක්කනේ. ඒක නෙමෙයි මේක ප්‍රායෝගිකව අපිට හැමෝටම භාවිතා කරන්න පුළුවන් කියන දෙයකට යම් උදාහරණ කිහිපයකට එක්ක යමක් පැහැදිලි කරලා දුන්නොත් හරි වටේ අපේ හඳුරු. මේ වටේ පටන් ගන්නකොට මහත්මයා ආපු ප්‍රශ්නෙට අපේ නිලෝකන්ත ස්වාමීන් මතක් කරා මේකේ මුල හොයාගෙන යන එකට. එතෙන්දි මම කැමති මේ සතිය කියන වචනේට සරුවච්චන් ආංශේ දීලා තියෙනවා සමානාර්ථ පදයක් අප්‍රමාදී කියන. ඒ අප්‍රමාදී කියන පදය අපේ අටුවාවත් පිළිගන්නවා ත්‍රිපිටකෙත් පේන්නේ තියෙනවා. නමුත් අප්‍රමාදී කියන එක අපි දැන් දන්නේ අපි දන්නේ ප්‍රමාදී විතරයි. සතිය අපි දන්නේම නැහැ අපි දන්නවා අසතිය. ඉතින් ඒක නිසා අපි මේ අප්‍රමාදයේ සහ සතිය සමානයි කියලා සතිවාසලේ ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඉවර වෙලා අපි ජනමාධ්‍ය පැත්තෙන් බලනකොට ක්‍රම කීපයක් පාවිච්චි කරා. අපි දැනට ලැබලා තියෙන තොරතුරු ජනමාධ්‍යගත කරන්න. ඇත්තටම ජනමාධ්‍යයට සම්පූර්ණ විරුද්ධ මිනිස්සෙක් මම. කිසිම ප්‍රසාදයක් නැහැ. ඒ නිසා මේව කලාතුරකින් තමයි මම මේ අපේ ස්වාමීන් වහන්සේ නිසා ඉන්නේ. නමුත් අපිට හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඒ කියන්නේ පොඩි ළමයි හදපු වීඩියෝ පටි ඒ පෙන්නපුවාම ඒ ළමයෙක් ගෙන්නුවොත් විනාඩි 4ක් විතර ඇතුළත ඇවිදින්නේ මෙහෙමයි කියලා. එතකොට ඒකේ තියෙන වැරදි පැති මෙහෙමයි කියලා, වාඩි වෙලා ඉන්නේ මෙහෙමයි කියලා, දත්ම දින්නේ මෙහෙමයි කියලා, කැම කන්නේ මෙහෙමයි කියලා අපි ගන්න අඩු ගන්න වීඩියෝ පැටි 70ක් විතර හදලා තියෙනවා. ඉතින් ඒව අපි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ තියෙන මේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවලට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පුවත්පත් බුදු සරණ පත්‍රයේ මේ වෙනකොට පිටුවෙන් පිටුව කියලා එකක් තියෙනවා. ඒ වගේම රාජ්‍ය අමාත්‍යාංශයක් තියෙනවා පිටුවෙන් පිළිබඳ. බුදු සරණ පත්‍රයටත් අපි ලිව්වා මේක පිළිබඳව. ඒ වගේම පොත් ලියලා තියෙනවා සෑහෙන ප්‍රදේශයක් භාෂා තුනෙන්ම. ඒ වගේම රේඩියෝ එකෙත් යනවා. ඒ නිසා දැන් සාමාන්‍ය ප්‍රදේශයකට මේක ගිහිල්ලා තියෙන හැබැයි ඕනෑමට වැඩිය පටවන්න බලපෑම් කරන්න යන ගතියක් ඇත්තේ නැහැ. ඉතින් ඒ ක්‍රමයේ සඳහා අපිට හුඟක් අවශ්‍ය වෙනවා පුහුණු කරුවන්. මේ පුහුණු කරුවන්ගෙන් අපේ වටනපහ ස්වාමීන් මතක් කරා වගේ පිරිවින් වලට නව පත්වීම් ලැබුණු මේතරේ හම්බෙච්ච 300ම වගේ අපි නේවාසික පුහුණුවෙන් දීලා සම්පූර්ණ සතිವಾರයක් පැවැත්වුවා අපි නිස්සන්නමනේ අපේ වටනපහ ස්වාමීන්සෙත් වැඩම කළා. ඒ වගේම මේ උපදේශක ස්වාමීන් වහන්සේ අපේ රාහුල ස්වාමීන් වහන්සේ ඒ අමාත්‍යාංශ ලේකම් ඔක්කොම läවිලා එදා රැස්වීමේදී සති අධ්‍යක්ෂකවරයෙක්පත් කරා පිරිවෙන් අධ්‍යාපනය. ඒකට අපි වටනපහ ස්වාමීන් ස්තුතිවන්ත වෙනවා. අපි වගේම බලාපොරොත්තු වෙනවා ඒ වගේ එකක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙත් ඇති කරන්න. නමුත් ඒකට දහවල පත්‍රිකාවක් අවශ්‍යයි මුදල් නැහැ කියන ප්‍රශ්න තියෙනවා. ඉතින් යනෝ බලනකොට ජනමාධ්‍ය තුලින් අපිට සෑහෙන සේවයක් ගන්න පුළුවන්. ඒ උපීසකින් අපිට ලැබිලා තියෙනවා දොස් නොකීම වැරදි නොදැකීම කියන ප්‍රතිචාරය මේ දහකල් අපි ලැබිලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙමු මේ මාධ්‍යත් අනිකුත් මාධ්‍යත් හරහා තව දුරටත් මේ සත්‍ය පිළිබඳව හෙළි දැක්වීම. විශේෂයෙන්ම ඒකෙදී මේ ඉතාමත්ම කුඩා දරුවන්ගෙන් අන්‍යාගමික දරුවන්ගෙන් පිළිකාව හැදිලා තව දවස් 3කින් මැරෙන්න ඉන්න අවුරුදු 13ට අඩු දරුවන්ගේ කුඩු ගහලා පුනරුත්ථාපනය වෙන ඒ දරුවන්ගේ ඒකට ඒකට අවුරුදු 18 19 20 ඒ වගේම මරණ දඬුවම නියම වෙච්ච මිනි මරපු හිරකාරයන්ගේ ඒ වගේම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මානසික සෞඛ්‍ය අංශයේ ඒ වගේම තරුණ කටයුතු අමාත්‍ය අංශයෙන් ඒ වගේ අංශ 10ක් එක්ක අපි වැඩ කරනවා මේ වෙලාවේ. මේ වැඩ කරන්නේ මොකටද මේක ජනගත කරනකොට ඒ ඇත්තෝ තමයි මේ අසතියේ අප්‍රමාදේ අසතියේ සහ ප්‍රමාදේ දඬුවම් විදිහේ. ඒ දඬුවම් මුළු සමාජයටම බලපාන්න වෙලා තියෙනවා. අද මේ තියෙන පවතින තත්ත්වයටදී පවුලක් තුල තියෙන ගොනුව කැඩිලා. ඒ නිසා දෙමව්පියෝ ඊටාම අසරණ තත්ත්වයකටපත් වෙලා තියෙනවා. හොයාගෙන බලනකොට ඒ දැනට දරුවන් බිහි කරන වයසේ ඉන්න දෙමව්පියොත්
තමන්ගේ ළමා කාලේ අපචාර වලට ලක් වෙච්ච ඇත්තෝ. ඒ නිසා ඒගොල්ලන්ට දන්නේ නැහැ දරුවෙක් හසිරන හැටි. අපේ මීත්‍රිගල කනිෂ්ඨ විද්‍යාලයේ හොඳ ගුරු මාතාවක් ඉන්නවා. ඒ ගුරු මාතාව කියනවා පන්සලට ළමයි ඉස්කෝලේ ආවට පස්සේ අනේ හාමුදුරනේ අපිට ඒ ළමයිගේ කොණ්ඩේ පීරලා දෙන්න වෙනවා. නියපොතු කපලා දෙන්න වෙනවා. ඇඳුම් හොදලා දෙන්න වෙනවා මොකද දෙමාපියන්ට වෙලාවක් නැහැ. ඉතින් මේ මාතාවන් අත්තම්මලා වගේනේ. ඉතින් ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා මේ කටයුතු කරනකොට අපේ කටුකටි සුවංශි මතක් කරා වගේ මේකට රජයේ පිරිවැයක් අවශ්‍ය නැහැ. රජයට මේක බරක් වෙන්න ඕන කමක් නැහැ. ඒ වගේ වැඩ කරනකොට මේකට අතපය දිගහැරලා වියදම් කරන්න පිරිස් ඉන්නවා. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේකට තියෙන විශ්වසනීයත්වයයි. මේ විශ්වසනීයත්වය ඇති කරනකොට සංඝයා වහන්සේ නමකට තාම හොඳ ප්‍රතිරූපයක් තියෙනවා ලංකාවේ. ඉතින් නරක පැත්තකුත් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඒ අධ්‍යාපන ශාස්ත්‍රයත් සදාචාරයත් ආර්ථිකයත් අරගෙන අපි යම් කීර්ති නාමයක් අරගෙන තියෙනවා නම් විශ්වසනීයත්වය පිළිබඳව අනේක මේ දරුවන් වෙනුවෙන් කරන අතර කිසිම මේ ප්‍රශ්නයක් දරුවන්ට නොදැනෙන්න දරුවන්ට උත්තරේ විතරක් ලැබෙන විදිහේ ප්‍රසන්න වැඩපිළිවෙලක් කරන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. අපේ නිෂ්පාදක කණ්ඩායම සිහිපත් කරන මේ වෙලාවේ අපිට තවත් එක වටයකට ගමන් කරලා බොහොම කෙටි කතා බහකට යන ඉඩකඩක් තිබෙනවා කියලා අපි ඒ සඳහාත් ඉඩකඩක් තියාගෙන අවසර ප්‍රාර්ථනා කරනවා ඔබෙන් කෙටි විරාමයක් ලබා ගැනීම සඳහා ප්‍රධාන පාලක මණ්ඩලයට ගිල්ලෙන් අපි සූදානම් වෙනවා. විරාමෙන් පස්සේ මේ සියලු කතා බහේ සම්පින්ඩනයකට අපි යන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඒ නිසා රැඳිලා ඉන්න යාත්‍රායක. අවිතු අඳුර දුරු කරන යාත්‍රා සමගින් ඔබ අත්වල බැඳගෙන ඉන්න මොහොතක අද දවසේ කඩුගන්නාව මුදුලිවත දීපාලෝක විහාරයේ විහාරාධිපති පූජ්‍ය ලෝකනායක ආනන්ද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩමෙන් ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශයේ අධ්‍යක්ෂ පූජ්‍ය වටිනා පහ සෝමනන්ද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ වැඩමවීමත් ඒත් එක්කම මීතිරිගල නිස්සරණ වන සේනාසනයේ උඩු ඊරිගම ධම්මජීව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් තමයි මහා සංඝරත්නයන් මැදිරියම පෙරලා තියෙන දවසක තමයි අපි ඔබත් එක්ක මේ කතා බහ සිදු කරමින් හිටියේ. අපි දීර්ඝ කතා බහක අවසානයේට ලං වෙලා ඉන්න මොහොතක මම කැමතියි අපේ ගෞරවනීය මීදිරිගල නිස්සරණ වනසේනාසනයේ ගෞරවනීය ධම්මජීව අපේ හඳුරන්නගෙන්ම මේ වැඩසටහනේ නිමාවට යන්න යම් ආරම්භයක් ලබා ගන්න නිමාව සඳහා යන සම්පින්නාත්මක කතා බහ තුළ විනාඩියක් දෙකක පුංචි කාල සීමාවකදී මේ කියපු දේවල් සියල්ලත් එක්ක අපේ ප්‍රේක්ෂකාගාරයට ලබා දෙන්න තියෙන පණිවිඩ ඔබ වහන්සේ ලබා දෙන්න හරි වටිනා අපේ හඳුරන්නේ. ඉතින් මම සන්තෝෂයි කියන්නේ මම පවතින නිදහස් අධ්‍යාපනයේ හැදිච්ච ළමෙක්. මම ටියුෂන් පන්ති කවදාකවත් ගිහලා නැහැ. අපේ පවුලේ 11 දෙනෙක් හිටියා අපිට එච්චර සල්ලි තිබුණෙත් නැහැ. නමුත් අධ්‍යාපනයෙන් අපි මෙතෙන් ඇවිල්ලා තියෙනවා. මේ අධ්‍යාපනය ලැබනකොට මට විශාල ද්වේෂයක් තිබුණා අධ්‍යාපනයේ පිළිවෙල. ඒ නිසා අපේ පවුලේ හිඟාම දක්ෂ වුණාට මම එච්චර අධ්‍යාපනයේ දක්ෂකම් පෙන්නුවේ නැහැ. හැබැයි මට ශේෂ්ඨ ඉහළටම යන්න පුළුවන් වුණා. ඒ ගිහිල්ලා මේ මෑතක් වෙනකන් මට තිබුණ අදහසේ හෙළි වුණා අපිට තියෙන දැන්න තියෙන අධ්‍යාපන ක්‍රමයේ කුමන්ත්‍රණයක් කියලා. ඒක වහලා ගහපු ගැහිල්ල. ගහලා ගැහිල්ල නිසා අප්‍රිකාවටත් ආසියාවටත් ඒ වගේ තියෙන සියලු සදාචාර මකලා පන්ති කාමර ළමයි හිර කරලා ඒක හරියටම මානසික රෝගීන් ඉන්න වාට්ටුවක් වගේ කරලා දවස් විනාඩි 45ක් ළමයි 35ක් එක තැන දාලා හදපු වදකාගාරයක්. ඉතින් මේ වදකාගාරයේ ඉස්සල්ලාම හොඳටම තේරුණා බටහිර සමාජයේට මේ හිඩන් කරිකියුලම් කියලා වහලා ගහන ගැහිල්ල. ඉතින් ඒක දිහා බලනකොට පිරිවෙන් අධ්‍යාපනයේ එයින් බේරිච්ච දත් 32කින් බේරිලා හිටපු එක. ඒ වගේම දහම් පාසල කියන්නේ බේරිච්ච එක. ඒ දෙක අතර වැඩ හිරවිච්ච දෙකක් තමයි විද්‍යෝදය සහ විද්‍යාලංකාරය කියන්නේ. වේරණ්ඩ තමයි ඔය දෙක හැදුවේ. ඒ දෙක නමුත් පෙර දිනේ ගුරුකුලයට අහු වුණා. ඒක අර පරණ රාමුවට ගියා. නමුත් අපේ પરම්පරාව වෙනකොට අද පවතින තත්වයේදී පිරිවෙන් අධ්‍යාපනයේ සෑහෙන ස්වාධීනත්වයක් දීලා තියෙනවා. ඒකෙදී ඔය අපේ තිමිරිග මේ නාපිරිතන් කඩර ස්වාමීන් වහන්සේ අපේ ශාංශල මේක හොඳට තේරුම් අරගෙන අපි ගැටෙන්න යන්නේ නැතුව පාසල් පද්ධතියේ තුල ඉගෙන ගන්න ශිෂ්‍යයාත් පිරිවෙන තුල ඉගෙන ගන්න ශිෂ්‍යයාත් අතර වෙනසක් පෙන්වන්න හදනවා. පෙන්වන්නේ සදාචාරය තුලින්. මෙන්න මේ සදාචාරයේ තමයි කැඩිලා තියෙන්නේ කියලා දැනට අවුරුදු 20 ගාණක් සතිපාසල කරපු එංගලන්තේ පාර්ලිමේන්තුව විසින් ප්‍රකාශයක් කරලා තියෙනවා. අපි මේ සතිපාසලට සදාචාරය හඳුල්ලා දෙන්න ඕනේ කියලා.
ඉතින් ඒකට මම හිතනවා මේ හුඟ දෙනෙක් දන්නවා අපේ බිකු බෝධි ස්වාමීන් වහන්සේ මට ලියලා තිබුණා සතිපාසලටත් මේ කරුණා මෛත්‍රිය අතුල් කරන්න කියලා. ඉතින් මම කිව්වා අපිත් ඇත්තටම ඒ වැඩ කරනවා. Taman ඉඳගෙන ඉන්නකොට Tamanට මෛත්‍රී කරන එකත් කරනවා කියලා. හොඳ ගවේෂණයක් කරනකොට සරුවච්චන් වහන්සේගේ ප්‍රකාශයක් තියෙනවා යම් කිසි කෙනෙක් තුළ සති සම්පජාඤ්ඤය නැත්නම් මහත්මය පාවිච්චි කර වචන කියනවා සිහි බුද්ධිය සති සම්පජාඤ්ඤය නැත්නම් එයාට කවදාකවත් බයලජ්ජාව පහළ වෙන්නේ නැහැ කියලා. සති සම්පජාඤ්ඤම් භික්කවේ ආසති සති සම්පජාඤ්ඤ විපන්නස හතුූපනිසං හෝති හිරොත්තප්ප. ඒ නිසා යම් කිසි කෙනෙකුට බයලජ්ජා දෙක ඇති කරන්න ඕන නම් සතියට එකතු කළ යුත්තේ ප්‍රඥාවයි කියන එකයි සතිපාසලේ අදහස. යම් කිසි කෙනෙකුට බයලජ්ජා දෙක නැත්තම් එයාට කවදාකවත් ඉන්දිය සංවරයක් නැහැ. හිරොත්තප්පම් බික්කවේ ආසති හිරොත්තප්පම් බික්කවේ විපන්නස හතුූපනිසං හෝති ඉන්ද්‍රිය සංවරෝ. බයලජ්ජාව තියෙනවා නම් ඉන්දිය සංවරය තියෙනවා බයලජ්ජා නැත්නම් ඉන්දිය සංවරය නැහැ. ඉන්දිය සංවරය නැති කිසිම කෙනෙකුට සීලයක් නැහැ කියලා කියනවා. ඉන්දිය සංවරය තියෙනවා නම් සීලය. ඉතින් අපි සීලෙ පැත්තක තියමු. අපි ඉන්දිය සංවරය පැත්තක තියමු. මේ අත්‍යවශ්‍ය කරන බයලජ්ජාව ඇති කරන්න නම් අපි ඉස්සල්ලාම ලංකාව සතිමත් ලංකාවක් කරන්න ඕනේ. ඒ සඳහා මම කියපු අන්ත පහම වැදගත්. නමුත් මේ සාකච්ඡාවට කලින් එන්නේ ඉස්සලා ගංගාරාමේ හිටපු ඒ අස්සජි ස්වාමීන් කියනවා ධම්මජීව හඳුරු පහම පැත්තක තියලා පිරිවෙන විතරක් හදන්න. ඒකේ ලොකු පාඩමක් දෙන්න පුළුවන්. මොකද පවතින අර කරිකියුලම් රාමුවෙන් පිට මේකේ යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ સમાપ્ત කරන නිගමන වශයෙන් මට කියන්න තියෙන්නේ අපි මේ සම්පජඤ්ඤයට යන්න මනස සතිමත් කිරීමේ වැඩපිළිවෙල ආගම් ભેදයකින්, ಜಾති ભેදයකින්, භාෂා ભેදයකින් තොරව කරන්න පුළුවන් බවට සතිපාසලේ අපිට දැන් විශ්වාසය පහළ වෙලා තියෙනවා. අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේක අධ්‍යාපන බලධාරීන් වෙන අපේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේලාටත් අනිත් අයටත් ආගමික නායකයන්ටත් මතක් කරලා දීලා අපි මේකෙන් ඉදිරියට මේ සති කියන සිහි කියන වචනෙට බුද්ධිය එකතු කරලා නැවතත් ලංකාවේ තිබුණු අර පැරණි ශ්‍රී විභූතිය ඇති කරලා අපි ලෝකයටත් මේ දායදේ දෙමු කියන වචනේ මම කැමති මගේ අදහස් ප්‍රකාශ කිරීම સમાપ્ત කරන්න. බොහොම පිං අපේ වන්දනේ වහන්සේ මතක් කරා දැන් අපේ ආයතනට ළඟින්ම තියෙන ගංගාරාම විහාරස්ථානයේ අපේ කිරින්ද අසජි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා කියලා එහෙම නැත්නම් කතා කරලා තිබුණා කියලා මේ පිරිවෙන හරියට හදාගමු අපි කියන කාරණාව උන්වහන්සේත් හොඳ දැක්මක් එක්ක බොහෝ වැඩ කටයුතු කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් අපිටත් නිතර අවවාද අනුශාසනා ලබා දෙන අපේ හොඳට දැන් වටිනාම භාරකාරය එහෙම නැත්නම් වගකීම තියෙන ඔබ වහන්සේලාට ඒ සඳහා ඔබ වහන්සේලා උරදිලා කටයුතු කරන කාල සීමාවක වකවානුවක තමයි අපි අද දවසේ මේ කතා බහ කරමින් ඉන්නේ. මේ සියල්ල සම්පූර්ණ කළ ඔබ වහන්සේට අවසන් වශයෙන් අපේ ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න තියෙන පණිවිඩය මොන වගේද? අවසාන වශයෙන් අපි මේ අපේ ධම්මජීව ස්වාමීන් වහන්සේ මේ දොරටන්දේ නායක හඳුරුත් මතක් කරපු ආකාරයට මේ පවතින ගැටුම් සහගත තත්ත්වයෙන් මිදීම සඳහා අපි එක පැත්තකින් පිරිවෙන් අධ්‍යාපනයේ ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට දරුවන්ට සීල මාතාවන්ට ඒ දරුවියන්ට ඒ නිසි මඟ පෙන්වීම ලබා දීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරලා පාසලත් පිරිවෙනත් කියන ආයතන දෙක අතර ඉගෙන ගන්න ශිෂ්‍යයන් අතර යම්සි වෙනසක් ඇති කිරීමේ පරමාර්ථයෙන් යුක්තව ඒ කාර්යයන් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ගත්තයන් පස්සේ අද මේ ඔබතුමා මතක් කරපු ආකාරයට මේ COVID-19 වසංගත තත්ත්වය නිසා අද බොහෝ දෙනෙක් ගෙවල් වල රැඳී සිටින්න අවස්ථාව සැලසුණා. දැන් එදා තිබුණු තත්ත්වයේ යටතේ මම හිතන්නේ විශ්වයෙන් ලැබිච්ච යම්සි දෙයක් ඇටියට හිතන්නේ උදේ පාන්දර වැඩට යන අම්මා තාත්තා රාත්‍රියට ගෙදරට එනකොට දරුවා පාසලට ගිහිල්ලා උදේ පාන්දර රැට එනකොට දරුවා නිදි. දරුවා දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒ නිසා මේ කාල සීමාව තුළදී මේ පවුලේ අයට එකට ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණා. දරුවන්ටත් එකට ජීවත් වෙන්න ලැබුණා, දෙමව්පියන්ටත් එකට ජීවත් වෙන්න ලැබුණා. ඉතින් මේ කාලෙන් අපි මේ සති සම්පජාන්නේ පිළිබඳව හිතලා කල්පනා කරලා අපි ගෙවල් වල වැඩ කටයුතු කළා නම්
ඒ තුල අපට අර ගිහි විනය සකස් කරගෙන හොඳ ගමනක් අපට යන්න අවස්ථාවක් සැලසিলা තිබුණා. දී තත්ත්වයේ ඉදිරියටත් පවත්වාගෙන යන්න එය කල්පනා කරන්නට ඕනේ. මොකද අද වෙලා තියෙන උගාක් පවුල් අතර දෙමව්පියන් දරුවන් අතර තියෙන සම්බන්ධතාවය උගාක් දුරස් වෙලා තියෙනවා. ඒ නිසා ඒ දරුවන්ට හරි වැරදි පෙන්වලා දෙන්න අවස්ථාවක් නැහැ. ඒ අය විවිධ මාර්ග වලින් නොමගට යාමේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් හරි දේ කියලා දෙන්න දෙමව්පියන් ගෙදර රැඳී සිටිනවා නම් ඒකේ රැඳී සිටින කාල සීමාව තුළ ඒ දරුවන්ට නිසි මඟ පෙන්වලා දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ දරුවනුත් හොඳ තත්ත්වයකටපත් වෙනවා. ඉතින් කොහොම නමුත් මේ தත්ත්වයේ ඔස්සේ අපිට ඉදිරි කාලයේදී පෙර රාජ්‍ය දවස් තිබුණු தත්ත්වය දිහා බැලුවෙන් පස්සේ අපේ රටේ කොහොමද අපේ ජන ජීවිතය සකස් වෙලා තිබුණේ, කොයි ආකාරයෙන්ද කටයුතු කළේ, අද මේ විවෘත ආර්ථිකයත් එක්ක අපේ සමාජයේ විකෘති වෙලා යන තත්ත්වයක් තියෙන්නේ. ඒ තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා අපි එක පැත්තකින් භික්ෂුන් වහන්සේලා හැටියට පිරිවෙන් අධ්‍යාපනයේ ශක්තිමත් කරන්න කටයුතු කරනවා වගේම ඒ පිරිවෙන් අධ්‍යාපනයේ ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වැඩිහිටි භික්ෂුන් වහන්සේලා බවට පරිවර්තනය වුණාට පස්සේ ඒ ගමේ සම්බන්ධතාවය ඇති කරගෙන ගමත් පන්සලත් අතර තියෙන සම්බන්ධතාවය වැඩි දියුණු කරගෙන කටයුතු කිරීමේ ශක්තිය ඇති කරන්න තමයි අපි දැඩි ලෙස උත්සාහය දරන්නේ. බොහොම අපි හඳුන්නේ. ඒ උත්සාහය මල්පර දරන්නට අපේ හැමදෙනාගේම දායකත්වය රටවැසියන් පුරවැසියන් විදිහට ලබා දෙන්නට ඕන. අපේ මහා සංඝරත්නය අපි හැමදාමත් ගරු කරනවා වගේම මේ කාරණා වලදී අපිට හැකි ලෙසින් මේ සඳහා දායකත්වය ලබා දෙන්න අපි උත්සාහ කරමු. මාධ්‍යයක් විදිහටත් අපි උත්සාහ ගත්තේ ඒ කාරණාව එසේ සිද්ධ කරන්න. අවසරයි අපේ හොඳනේ වැඩසටහන නිමා කරන්න මම බොහොමසර බොහෝම ගෞරවයෙන් ආරාධනා කරනවා. තරංග මහත්තයා මේ අලුත් දේවල් අලුත් විදිහට හිතන්න ඒ වගේම අලුත් විදිහට වැඩ කරන්න ලෝකේ බොහෝ රටවල් පෙළ ගැහුණත් අපිට එහෙම පුරුද්දක් නැහැ. අපිට පුරුදු වෙලා තියෙන්නේ පරණ විදිහටම සම්ප්‍රදාය අනුකූලව පුරුදු වෙලා තියෙන විදිහටම කටයුතු කරන්න. දැන් මේ මෙතෙක් වෙලා කතා කරපු වැඩේ අලුත් දෙයක් නෙවෙයි. ඒක නිසා මේක සමාජගත කරන එක පහසු නෑ. මේකට මට දැනෙන විදිහේ එක දෙයක් අන්තිමට එකතු කරන්න පුළුවන්. ඒ තමයි දැන් මුන්නහන්සේලා එකතු වෙලා යම් කණ්ඩායමක් තෝරාගෙන ඒගොල්ලෝ මේ සතිමත්ව කටයුතු කරන නියාමක පිරිසක් හැටියට සමාජගත කරනවානේ. ඒ අයගේ ක්‍රියාකාරකම්, ඒ අයගේ ඇවතුම් පැවතුම්, ඒ අය මේ සමාජ දිහා බලන බැල්ම, දෘෂ්ටිය මේවා තුල අර පුහුණුව නොලබපු අය සහ මේ අය අතර වෙනස පෙනුනොත් අර නොලබපු අයට මං හිතන්නේ දැන් අර කෘත්‍යාධිකාරීන් වහන්සේලා ගන්න එක අමාරුයි කියවනේ. ඒකට උන්වහන්සේලා මේ පුහුණුව ලබාපු ගුරුවරුගේ ක්‍රියාකාරකම් හොඳට නිරීක්ෂණය කරනකොට ඒ පුහුණුව නොලබපු ගුරුවරුත් එක්ක සංසන්දනය කරපු වෙලාවල් වලදී පැහැදිලිව දියුණුවක්, අභිවෘද්ධියක්, සංවර්ධනයක්, යහපතක්, ශික්ෂණයක් දැක්කොත් මං හිතන්නේ ඊට පස්සේ මේක පහසු වෙයි සමාජගත කරගන්න කියලා. වෙනස දැක්කහම. ඒ නිසා තමයි බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙන්නේ ඡන්දං ජනේති වායමති විරියං ආරභති. ඒ කියන්නේ පළවෙනි එකම තමයි ආසාවක් ඇති වෙන්න. ආසාව ඇති වෙන්න මං හිතනවා අර වෙනස දැක්කොත් දැන් බුදුහාමුදුරන් වහන්සේගේ ශ්‍රාවකයන් කෙරෙහි අනිත් ආගම් වලට යොමු වෙලා හිටපු වැළඳගෙන හිටපු බ්‍රාහ්මණ, අචේලක, නිගණ්ඨ, පරිබ්‍රාජක ඔය ආදී පුද්ගලයන්ගේ ආකර්ෂණය යොමු වුණේ, ආසාව ඇති වුණේ මේක ඇවිල්ලා බලන්න ඕන කියලා. ඔවුන් තුල බුද්ධ ශ්‍රාවකයන් තුල තිබුණු මේ සුවිශේෂී වෙනස්කම නිසා. ඒක නිසා අපි ප්‍රාර්ථනා කරමු අනාගතයේදී මේ නියාමක කණ්ඩායම් වලින් අනිත් සමාජයට මේ විශාල සමාජයේ බොහෝ දෙනෙකුට අමුත්තක් අලුත් දෙයක් සහ විශිෂ්ටත්වයක් දකින්න හම්බේ. ඒ තුලින් ඔවුන් මේක වැළඳගනි
එසේ වේවා කියන ප්‍රාර්ථනාව තමයි කරන්න තියෙන්නේ. බොහොම පිං අපේ හඳුන්නේ. අද දවසේ යාත්‍රා වැඩසටහනට විශේෂ වෙනස් විදිහකට අපි ඔබ වෙත ගෙනෙන්න උත්සාහ කළා. විශේෂයෙන්ම අපි ගරු සභාපතිතුමාගේ මඟ පෙන්වීම ඒත් එක්කම සමස්ත කාර්ය මණ්ඩලයේම දායකත්වයේ පිට ලබා දෙනකොට අපේ බාලසූරිය නිෂ්පාදකතුමා සජීව බාලසූරිය මේ සඳහා ලොකු කැපකිරීමක් කරලා හැමදාමත් වැඩසටහන නිවැරදි තැනට ගෙනෙන්න උත්සාහ කරනවා. මේ සියල්ල පිටුපස ඉඳගෙන මේ සියල්ල සඳහා උපදෙස් ලබා දෙන්න අපේ ජ්‍යෙෂ්ඨ උපදේශකතුමන් ප්‍රියන්තකාරය පෙරමුණතුමා එතුමාගේ සංකල්පයක් විදිහටයි යාත්‍රා බිහි වෙන්නේ. ඒ සමාජගත වෙන්නේ එදා පටන් වසර ගණනාවක් වෙනකොට වසර 4කට දැන් අපි කිට් වෙමින් ඉන්න කාල සීමාවක වැඩසටහන් ගණනාවක් එක්ක අපි සමාජගත කරනවා යහපත් දේ. ඒ සඳහා අද දවසේ යහපත්ම දේ හරිම දේ ඔබ දැනගත යුතු දේ ඔබට පැහැදිලි කරලා දෙන්නට අපේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන වැඩමව අදාළ මාර්ගම ජාතික අධ්‍යාපන කතිකාචාර්ය දෙකටන රජහින ගුණසිරි සද්ධාමනික දෙනේ ගරු අධ්‍යක්ෂ දුරන්දර කඩුගන්නා මුදලිවත දීපාලෝක විහාරයේ විහාරාධිපති ඔස්ට්‍රේලියානු පූජනීය ලෝකල් ජනතා අපේ හැමදෙනා බොහොම පිං අද දවසේත් වැඩියට අපි වෙනුවෙන් ඒ සමගම අද දවසේ අපේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන වැඩමව අදාළ කොළඹ 10 ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානාධිපති අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශයේ අධ්‍යක්ෂ අවසරයි පූජ්‍ය වටිනා පහසුවනන්ද අපේ හැමදෙනා ඔබ වහන්සේට බොහොම පිං අද දවසේ වැඩියට ඒ සමගම මීතිරිකල නිස්සරණ වනසේනාසනයේ උඩුහිරියගම ධම්මජීව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහොම පිං ඔබ වහන්සේගේ ධර්මදේශනාවන් අපි ශ්‍රවණය කරනවා වගේම ඔබ වහන්සේගේ මේ අද දවසේ ලබා දුන්න උපදෙසුත් හරි වටිනවා. ඉදිරියටත් මේ කරුණු කාරණා අපි ඔබ හමුවේ තබන්නට බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඒ සඳහා ඔබටත් අපි ඇරයුම් ලබා දෙමින් මෙතෙක් වෙලා අපිත් සමග සතියෙන් එක්ව සිටියාට බොහොම පින් පෙත් අනුමෝදනා කරමින් අවසර ප්‍රාර්ථනා කරනවා අදට ඔබෙන් සමුගෙන යන්න. යාත්‍රාවෙන් ලබන සතියේ අපිත් සුපුරුදු හිතවත්කමින් යලිත් මුණ ගැහෙන්න සූදානම්. හැමදෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.